පින්වත්නි අද මේ පින්වතුන්ට අපූර්ව ධම් කාරණා ටිකක් අහන්න ලැබෙනවා. ජීවිතේ සුවපත් කරගන්නා වූ ධම් කරුණු ටිකක් අහන්න ලැබෙනවා. ඔබගේ ජීවිතේ සමහර ප්‍රශ්නවලට විසඳුම් නැතුව තියෙන්න පුළුවන්. නුවණින් කල්පනා කරලා සාවධානව බණ ටික අහගෙන හිටියොත් අද විසඳුමක් ලැබෙන්න පුළුවන්. අපිට විසඳා ගන්න බැරිය. අපි දැන් හිතනවා නේ අපි කවද්ද නිවන් දකින්නේ? කවද්ද නිවන් දකින්නේ? ඒකත් අපිට ප්‍රශ්නයක්. පෙළකට හිතෙනවා අපිට දිව්‍ය ලෝක යන්න පුළුවන් වෙයිද? දිව්‍ය ලෝක යන්න පුළුවන් වෙයිද? ඒකත් ප්‍රශ්නයක්. ඊළඟට අපි මේ රැකගත් ගුණධර්ම ටික අපිට ලැබිච්ච ලාභය අපි කොහොමද මැරෙන කල්ම රැකගෙන ඉන්නේ? ඒකත් ප්‍රශ්නයක්. ඒ සියල්ලටම එක්තරා උත්තරයක් අද ලැබෙනවා. ඊට කලින් මෙන්න මෙහෙම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි උපමාවක් වදාලා. ඒ උපමාව තමයි මේ පෘථුවිය තනිකරම සාගරයක් කියලා හිතන්න. එතකොට ගොඩ බිමක් නැහැ. මේ පෘථුවිය තනිකරම සාගරයක් කියලා හිතනවා, ගොඩ බිමක් නැහැ. උපමාවක්. දැන් මේ සාගරයට වැටෙනවා විය ගහක්. එතකොට විය ගහ කියන එක දන්නේ නැත්නම් සිදුරක් තියෙන දණ්ඩක් වැටෙනවා, ලීයක්. මේක පාවෙවි තියෙනවා. රඳින්න තැනක් නැහැ, නවතින්න තැනක් නැහැ. මුළු පෘථුවියම සාගරයක්. කොහේ හරි තැනක අහවල් තැන කියලා තැනක් කියන්න බෑනේ. අපි ඉන්දියන් සාගරේ හරි එහෙම නැත්නම් ඇට්ලන්ටික් සාගරේ කියලා හරි මොකක් හරි කියන්නේ පෘථුවියක ගොඩබිමකට සාපේක්ෂවනේ. දැන් ගොඩබිමක් නැහනේ. එතකොට මේ දණ්ඩ පාවෙවි තියෙන්නේ කොහේ හරි තැනක. එහෙම තියෙනකොට අවුරුදු 100කට වතාවක් කැස්බෑවෙක් උඩට එනවා. එක හැක් පේන්නේ කන කැස්බෑවා. ඒක කොතනින් මතුවේද දන්නෙත් නැහැ. එතකොට අර පාවෙවි තියෙන වියදණ්ඩ අර කැස්බෑවා උඩට මතුවෙනකොටම එක හැයිනේ පේන්නේ. ඒ ඇහැටම සම්බන්ධ වෙලා ආකාශයේ පෙනෙනවා කියන එක සුලභයිද දුර්ලභයිද? අතිශයින් දුර්ලභයි. බුදුරජාන් වහන්සේ වදාලා කදහච්චි කරහච්චි කවදා හරි දවසක ඕක වෙන්න පුළුවන්. ඒත් සතර අපායේ වැටුනොත් ගොඩ නම් එන්නේ නැහැ ලේසියෙන්. ආය මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඔබ සරණ ගියා නම් බුදුරජාණන් වහන්සේ, ධර්මයේ සරණ ගියා නම්, සංඝ රත්නයේ සරණ ගියා නම් ඔය බුදු හදන පිළිගන්න වෙනවා. ලේසියෙන් මිනිස්සෙක් වෙන්නේ නැහැ. බුදුවරු නැති කල්ප තියෙන අසංකේයයක් සමහර වෙලාවට. දැන් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබලා සුමේද තාපසතුමා අසංකේයයක් කල්ප හිටියා, බුදුවරු නැහැ. ඒ කාලෙත් මිනිස්සු බිහි වෙනවනේ. ඒතර මනුස්ස උපත එච්චර දුර්ලභයි. ඒතර එච්චර දුර්ලභ මනුස්ස ජීවිත තියෙනවා බුදුවරු නැතුව අසංකේයයක්. ඔන්න දෙවෙනි විය ගහකුත් වැටෙනවා අර සාගරේට. ඒකත් පාවෙවි තියලා පළවෙනි විය ගහේ සිදුරත් දෙවෙනි විය ගහේ සිදුරත් එකට පිහිටලා අර කන කැස් බෑවා අවුරුදු 100කට වතාවක් යමුට ඔය සිදුරු දෙකෙන් අහස බලනවා කියන එක සිද්ධ වෙයිද? සිද්ධ නොවන තරම් මනුස්ස ජීවිතයක් ලබනකොට බුදු කෙනෙක් පහළ වෙලා කියන එක එච්චර දුර්ලභයි. එච්චර දුර්ලභයි. මා මේ කියනා වූ දහම් කාරණාව තියෙන්නේ ဒုတိ ය ජිග්ගල සූත්‍රය.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් ලෝකේ පහළ වෙලා ඉද්දින් මිනිස්සු වෙලා මිලේච්ඡ ජීවිත ගත කරෝ. මිලේච්ඡ කියන්නේ හික්මවන්න බෑ. කොච්චර හිටියද? මගේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු ප්‍රදේශ සූත්‍ර පිටකයෙන් අරගෙන ඉන්දියාවේ තැන් තැන් වල ලකුණු කළ චූටි ප්‍රදේශයක බුදුරජාණන් වහන්සේ නිතර සැරිසරලා තියෙන්නේ. ඊට පස්සේ එතකොට හැම කෙනාටම බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්නේ නැහැ. හැබැයි කොහේ හරි කොතනක හරි පින් තියෙන කෙනෙක් හිටියොත් මහා මේරු පර්වතයේ වගේ බුදුරජාණන් වහන්සේට ඔහුව පේනවා. ඉතින් නමුත් පින් තියෙන ඔක්කොම මධ්‍ය ප්‍රදේශයේ ඉන්දියාවේ දඹදිව මධ්‍ය ප්‍රදේශයේම පින් තියෙන අය බිහි වෙනවා. ඒවා හරිය අහඹු සිදුවීම්. අතිශයින් අහඹු සිදුවීම්. බුදු කෙනෙක් විතරක් ලෝකේ පහළ වෙනවා කියලා හිතන්නකො දුර්ලභයිනේ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේටම අම්මා වෙන කෙනා, ඒ බුදුරජාණන් වහන්සේටම තාත්තා වෙන කෙනා, ඒ බෝධිසත්වයන්ටම බිරිඳ වෙන කෙනා, ඒ දෙදෙනාටම දරුවා වෙන කෙනා, මහා ශ්‍රාවකයෝ 80 දෙනා, ඔය ඔක්කොම එක ප්‍රදේශයක එක රටක ඉපදෙනවා කියන එක ලේසිද? කවදා හරි දවසක තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. තුන්වෙනි විය ගහකුත් වැටෙනවා කොහේ හරි සාගරයකට. ඔවත් පාවි ඇවිල්ලා අර වියගස් තුන එක තැනට එකතු වෙලා සිදුරු තුනම එකට පිහිටනවා නම් කන කැසි බෑවා අවුරුදු 100කට එනකොටත් බලන්න මේ සිදුරෙන් නම් එච්චරම දුර්ලභයි මිනිස්සෙක් කියලා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක මේ සවම්පත් දෙකට බණපදයක් කියන එක එච්චර දුර්ලභයි. ඇසිස්මස්ලේ හරි දන් දීදී නිවම් පතපතා ජීවිතේම දන් දීදී නිවම් පතපතා මෙච්චර ධනෙ වියදම් කර කර නිවම් පතපතා පැය ගණන් වරු ගණන් රැය වෙනකල් බනහා නිවම් පතපතා කොච්චර පින් කරගෙන තිබ්බත් මේ සවම් පතට බණපදයක් වැටෙන්න ඕන. එදාට තමයි පින විපාක දෙන්නේ. බණපදයක් ඇහෙනවා කියන එක එච්චර දුර්ලභයි. ඉතින් ඒ වාගේ එතනින්නේ සම්පූර්ණ පින ඉස්මතු වෙන්නේ. එතනින්නේ තමන් කරපු පින් ඔක්කොම උපදින්න ගන්නේ බණපදයක් ඇහුනට පස්සේනේ. ඉතින් ඒ නිසා මේ ධර්ම දාණය දෙනවා නේද? මේ මිනිසුන්ට ධර්මය අහන්න සලස්වනවා නේද? සුළුපටු පිනක් නන් නෙවෙයි. සුළුපටු පිනක් නන් නෙවෙයි ධර්ම දාණය. මේ ලෝකේ යම්තාක් පින්කම් ඇද්ද ඒ සියල්ල ධර්ම දාණයෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ. කෝටි ගණන් රත්තරණින් විහෙර විහාර මාලිගා ස්තූප කරනවාද ධර්ම දාණය තරම් වටින්නේ. මක් නිසාදයත් ඒ සියල්ල කරන්නේ ධර්මය අහලා නිසා. දැන් අපි අඟුලිමාල මහරහතන් වහන්සේගේ ස්තූපය හදන්න පොදි බැඳගෙන රොත්තු පිටින් එකතු වෙනවා. මාධ්‍යයෙන් ප්‍රකාශ නිකුත් කරනවා එන්න එපා කලින් දැනුම් දෙන්න පිරිස වැඩි. ඉතින් ඔය ඔක්කොම එකතුනේ කොමකින්ද? ධර්මයෙන්. අඟුලිමාල කියන ඒ උත්තමයාගේ විස්තර ධර්මයෙන් ඇහුවේ. ස්තූපයක් හදන එකේ වටිනාකම ධර්මයෙන් ඇහුවේ. ධර්ම දානේ ශ්‍රේෂ්ඨයි. ධර්ම දානේ ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒ නිසා දුර්ලභයි කියනවා සවම්පත් දෙකට බණපදයක් ඇහින එක. දැන් කල්පනා කරගෙන යනකොට ඒ දුර්ලභ කාරණා ඔබට එකතු වෙලා මේ සියල්ලම ලැබෙන්නේ විශේෂයෙන් සිංහල මිනිස්සයාට, විශේෂයෙන් මේ ලංකාවේ ඉපදුන මිනිස්සුන්ට, විශේෂයෙන් සිංහල දන්න අයට. මම මේ කියන දේ නමුත් සිංහල නොදන්නවා නම් කොහොමනම් තේරුම් ගන්නද? සිංහල මිනිහාටම ඒවා භාග්‍ය ලැබෙන නිසා තමයි සිංහල ජාතිය වටින්නේ.
යම් කිසි කෙනෙක් දෙව්ලොව උපදිනවා නම්, සුගතියේ උපදිනවා නම්, නිවනක් කරා යනවා නම්, කුසල් වඩනවා නම්, ඇත්තට මේ වාග්ය තියෙන්නේ සිංහල මිනිසයාට. ඔයාලගේ සමහර දෙමව්පියෝ ඇති දාමරික නොසන්ඩාල පව්කාර දෙමව්පියෝ ඇති සමහර අයට. ඒත් ඔබ ඒ අයටම දාව ඉපදිලා බණ අහනවනේ දැන්. සිංහල ජාතියේ කුසීතකම් තියෙන්න පුළුවන්. සිංහල ජාතියේ නොපනත්කම් තියෙන්න පුළුවන්. මහ මූසල වෙන්න පුළුවන්. උන්ටත් දාව පින් ඇති දරුවෝ ඉපදෙන්න පුළුවන්. උන්ටත් දාව පින් ඇති දරුවෝ ඉපදෙන්න පුළුවන්. දුර්ලභ මනුස්ස ජීවිතයක්, දුර්ලභ බුද්ධ ශාසනයක්, දුර්ලභව ලැබෙන ධර්ම ශ්‍රවණයක්. ඒ අයටත් ලැබෙන්න පුළුවන්. ඒ නිසයි සිංහල ජාතිය රැකගන්න කියන්නේ. නැත්තම් සකල ජාතීන්ට පටිච්ච සමුප්පාදයමයි දුක හැදෙන වැඩපිළිවෙල. සකල ජාතින්ම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ සියලු දෙනාටම තියෙනවා. ජාති ආගම් කුල මල ભેද රට රටවල් වල ભેද කිසිම දෙයක් නැහැ සසර දුකට. නමුත් අපි සිංහලයා කියා කියන්නේ මුන්ට විතරයි බේරෙන දොරක් කැරෙන්නේ. මුන්ට විතරයි බේරෙන දොරක් කැරෙන්නේ. සිංහල රජවරු අමාරුම අවස්ථාවල හැංගෙන ගල් ලෙනක් තිබිලා තියෙනවා ওই නුවර පැත්තේ. ඔය මහිතේ හාරිස්පත්තුව පැත්තේ. ඊට පස්සේ අවසාන රජා සිංහල නෙවෙයි. අවසාන රජත් දුවගෙන ගිහිල්ලා ඒ දොර ළඟට යනකොට දොර ඇරුන්නේ නැහැ. එහෙනම් මොකක් හරි සිංහලයාගේ ලේවල තියෙනවා. සිංහලයාගේ ලේවල මොකක් හරි එකක් තියෙනවා. කිම දොර නෑරුනේ. නරේන්ද්‍ර සිංහ රජුරෝ අවසාන සිංහල රජුරෝ ගෑණිගේ කීමට අමාත්‍යන් කීමට මස්සිනාට රජකම දුන්නා. ඒකෙන් තමයි සිංහල රාජවංශේ නායක්කාර රාජවංශයට පරිවර්තනය වෙන්නේ. ඒ ඔක්කොම රජකම ඔක්කොම දෙන්න කතා කරන තීන්දුව කරගෙන රජතුමා සිරියහන් ගැබේ කොට්ටි තෙමෙනකල් අඬලා තියෙනවා. සිංහල රාජවංශය වෙනස් වෙනවා කියලා. ඔහු එතනටපත් කළා. රාත්‍රී කාලේ තමන්ගේ හිතවත්ම ශ්‍රේවිකෙක් සමග රජගෙන් පිටමං වෙලා සිංහල රජවරු සිංහල අසිපත් දරා සිංහල රජවරු සිංහලයන්ගෙන් වැඳුම් ලබා සිරසේ දාගෙන හිටපු සිංහල කිරුර ඔටුන්න රාත්‍රියේ හොරින් ගිහිල්ලා ගඟේ වලීලාලා තියෙනවා. නායක්කාර රජෙකුට උළුවට දාන්න දීලා නැහැ මේ ඔටුන්න සිංහලයන්ගේ. මගෙන් වෙච්ච වැරද්දට සමාව පිණිස කියලා සිංහල ඔටුන්න මේ ගඟේ හැංගුවා. සිංහල මිනිස්යාට මේකෙන් ගැලවිලා යන්න පුළුවන්. දැන් නම් අපි නමුත් සවම්පත් මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභයි. බුද්ධ ශාසනයක් ලැබීම දුර්ලභයි. ඊළඟට ධර්මය ඇහෙන එක දුර්ලභයි. ඒ නිසා සිංහල දන්න එක දුර්ලභයි. අහම්බෙන් සිංහලකම ගැන කියුනේ. ඉතින් ඔච්චර දුර්ලභව මනුස්ස ජීවිතයක් ඔබට ලැබිලා තියෙන්නේ. මේ මොන කරුමයකට මනුස්ස ලෝකෙ ඉපදුනාද කියලා දුර්ලභ මනුස්ස ජීවිතයට සාප කරන්න එපා. මෙතනින් මැරිලා ගියොත් එහෙම 136ක් අපායවල් බලාගෙන ඉන්නවා ගිනි බුරපුරා. පව් කරපු මිනිස්සයා කල්ප ගානක් පුච්චලා දාන්න. 136ක ගින්දර තියෙනවා. දොරවල් 136ක් ඇරිලා තියෙනවා. නිරේ දිව්‍ය ලෝක කීයද පින්වතුන් තියෙන්නේ? දිව්‍ය ලෝක 6යි. අපායවල් 136යි.
කල්පනා කරන්න. තව අපි නිතර යන නගරයක වුණත් පාරවල් වැඩි වුණාට පස්සේ නිතර යන නගරයක වුණත් පාරවල් වැරදුනාට පස්සේ අපිටත් පාර වරදිනවා. ඒ වගේ සුගතියට දොරවල් 6යි දුගතියට නිරේට විතරක් 136ක්. වරදින්ට පුළුවන්. තුනුරුවන්ට ගරහලා ධර්මයට ගරහලා සංඝයාට ගරහලා වරදින්ට පුළුවන්. කරපු පව් හිතා ඉඳලා වරදින්න පුළුවන්. වරදින් නැගී හිටින් නැතුව ඉඳලා වරදින්න පුළුවන්. කවුරුත් නෑ බේරගන්න. අඩුම ආයුෂ තියෙන අපායේ එක දවසක් මනුස්ස අවුරුදු 90,000යි. ඒ වාගේ දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500ක්. එක දවසක් මනුස්ස අවුරුදු 90,000ක් වන අවුරුදු 500ක්. වැටුනොත් ඉවරයි. ඒකෙදින්නම් මේක නම් ලැබුණ මනුස්ස ජීවිතේ වහකාලා හරි මැරෙන්න පුළුවන්. මේක විඳවන්න බෑ කියලා. ගඟේ මුහුදේ හරි පනින්න පුළුවන්. නිරේ වැටුනොත් එහෙම සියදිවි හානි කර ගැනීම බොරු. නිරේ ඉපදුනොත් මේක කර්මයක් කියලා හිතන්න වෙලාවක් නැහැ. මෙහින් කුළු ගෙඩි වලින් වදිනවා, මෙහින් දැවෙනවා, මෙහින් ලෝදිය. නිරේ දුක. ඊට පස්සේ කිසිම බේරිල්ලක් නැහැ. කියන්න කෙනෙක් නැහැ. අහන්න කෙනෙක් නැහැ. සියල්ල දුක් විඳිනවා. ඔබට යම්කිසි දුකක් තිබ්බොත් අහන්න කෙනෙක් හරි ඉන්නවා. සංඝයා වහන්සේ නමකට හරි ගිහිල්ලා දුකක් කියන්න පුළුවන්. ලිපියකින් හරි ලියලා දුක තුනී කරන්න ලියලා යවන්න පුළුවන්. සෑයකට බෝධියකට නමුත් දුක කියන්න පුළුවන්. නිරේ ඉපදුනොත් ඒ දුක් කාට නම් කියන්නද? ලැබිච්ච මනුස්ස ජීවිතයට සාප කරගන්න එපා. මේක කරුමක්කාර ජීවිතයක් කියලා හිතන්න එපා. අපිට සීතල හුළඟක් හරි එනවනේ. සීතල හුළඟක් හරි දැන් එනවනේ. නිරේ නෑ. කවදාවත් නෑ. අපිට විනාඩි 5ක් හරි නිින්ද යනවනේ. නිරේ කල්ප ගානක් නිින්ද කියන එක නෑ. අපි බත් ඇටයක් නමුත් කනවනේ. නිරේ නෑ. වැටෙන්න එපා මේ නිරේට. මනුස්ස ජීවිතයට සාප කරගන්න එපා. කරගත්ත පව් මත නැහෙන්න එපා. යම් දවසක නිවන ගැන ඇහුවනම්, සුගතිය ගැන ඇහුවනම්, අපාය දිව්‍ය ලෝකෙ ගැන හොඳට ඇහුවනම්, මොලේට කල්පනා වුණා නම්, අපිටත් වැටුණා නම් අපි පව් කරන්නේ නැහැ. කාගේ හරි අතින් පව් සිද්ධ වෙලා තියෙනවා නම් ඕවා නොදැනුන නිසා, නොදන්නා නිසා, නොකියු නිසා, බේරගන්න කෙනෙක් නැති නිසා. වැරදි වුණා කියලා නැහින්න එපා. ඒ මත්තේ ඉන්න එපා. දැන් ගැලවෙන පොටක් හොයාපල්ලා. තිරිසන් ලෝකේ කිව්වොත් දොරවල් කීයක්ද? කෙටියෙන් අපා දෙපා බහුපා සිව්පා කියලා කියන්න පුළුවන්. දෙයියනේ මාළු ටැංකියකට ওই මාළු ඉන්න තැන් වලට ගිහිල්ලා බලන්න කෙලවලක් නැති මාළු වර්ග. කෘමි සත්තු ගත්තොත් කෙලවරක් නැති කෘමි සත්තු. සතා සිව්පාව තිරිසන් ලෝකේ විඳවනවා. කාට නම් දුක කියන්නද? වද දෙනවා. දැන් ඔන්න මේ පාර මහමේඝ පත්තරේ මම දැක්ක දාලා තිනවා. ඉන්දියාවේ වහින්නේ නැහැ කියලා ඒකට චාරිත්‍රයට කරන්නේ ගෙම්බෝ දෙන්නේ කල්ලා මල් මාල දාලා ගෙම්බා කසාද බඳිනවා. ඔව් මෙහෙම අල්ලගෙන
දුක ඊළඟට ජීව විද්‍යා පරීක්ෂණවලදී ගෙම්බා කපලා ගෙම්බගේ බඩේ තියෙන කෑලි පරීක්ෂණයට අරන් ළමයිට උගන්වලා ආයෙත් මහනවා. මට කියලා තියෙනවා සමහර ළමයි ස්වාමීන් වහන්සේ එහෙම මහලා ගෙම්බා තිබ්බ පැය දෙක තුනක් කපලා ඇන ගහලාම බඩ ඇතුලේ තියෙන ඔක්කොම පෙන්නලා ආයෙ මහනවා. පැය දෙක තුනක්. ඊට පස්සේ ආයෙ ගෙම්බා තිබ්බට පස්සේ පැන යනවලු. hina වෙනව නෙවෙයි දුක. පාරවල් වල හැප්පෙන සත්තුන්ට, චප්ප වෙන සත්තුන්ට මොන සත්කාරද? කකුලක් එක වාහනයකට අහු වෙලා ජීවත් වෙන මිනිස්සයා මුළු ජීවිත කාලෙම විඳින දුක බලන්ට. ඇයි ඒ දුක තිරිසන් සත්වයාට නැද්ද? දුක වැටෙන්න නම් එපා තිරිසන් ලෝකයකට. තිරිසන් හිතෙන් හිටියොත්, තිරිසන් සිතවිලි හිතුවොත් තිරිසන් ලෝකෙමයි. බල්ලෝ බල්ලුන්ට ආසාවෙන්, බල්ලෝ බල්ලුන්ට තුරුස්නාවෙන්, සතා සිව්පාට තුරුස්නාවෙන් හිටියොත්, තිරිසන් වැඩ කළොත්, බඩ ගෝස්තරයට පව් කළොත් තිරිසන් ලෝකේ. මිනිස්යාද කතා කරනවා මුන් තිරිසන් වගේ කියලා. මරණින් මත්තේ තිරිසන් ලෝකේ. ගොඩ එනු බොරු. කර්ම සකස් නොවන තැනක් නැහැ. කර්ම සකස් නොවන වෙලාවක් නැහැ සසර යන සත්වයාට. එහෙනම් පූසා අල්ලන මීයෙක් ගානේ ප්‍රාණඝාත ඔහු දන්නේ. ගෙම්බා කන කෘමියෙක් ගානේ ප්‍රාණඝාත ඔහු දන්නේ. නොදන්නා බව කර්මයේ සකස් වෙන්න බාධාවක් නෙවෙයි. නොදන්නා බවට කියන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව නිසා නේන්නම් ඔක්කොම හැදින්නේ. පින්පව් බෙදන්න පුළුවන් ද තිරිසනාට? මනුස්ස ලෝකෙත් මනසින් පින්පව් බෙදා මනසින් තේරුම් ගන්න හිටියේ නැත්තම් ඔහුගේ මනස තිරිසන් ලෝකෙට වැටෙන්නේ. තිරිසන් සතාට ජීවිතේ තීරණාත්මකයි වෙනස් කරගන්න බෑ. ඔබට වෙනස් කරන්න පුළුවන්. මේ ධර්මය අහලා ඔබට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් අද උනත්. තිරිසනාට බෑ. ඉතින් සමහර තිරිසන් ජීවිත තියෙනවා එක දිගට ජීවිත 5000 6000 එක දිගට මැරෙනවා. එක විදියටම උපදිනවා. එකම ජීවිතේ විඳවනවා. ඊළඟට තියෙනවා പ്രേත අසුර. പ്രേත ලෝක ගැන කියන්න. പ്രേත නිකායවල තියෙනවා ගණන් කරන්න බෑ. එක එක പ്രേතයෝ කටවල් කුණු වෙලා පණුව වැටි අතපය සම්පූර්ණයෙන්ම කෝටු වගේ වෙලා බඩ කලගිඩි වගේ ඊළඟට ඔළුව විතරක් ලොකුවට තිබිලා අතපය කූඹි වගේ මස් වැදිලි අනේ මෙහිමත් ජීවීන් പ്രേත ලෝකේ ගල් පෙරේතයෝ සම විශාල ගලක් වගේ പ്രേත ලෝක මස් වැදිලි പ്രേත ලෝක කැරකැවි යන പ്രേත ලෝක සමහර പ്രേතයන්ගේ ශරීරය මේ බුලත් කොළයක් තරම් പ്രേත බුලත් කොළයක් තරම් චූටි ශරීර විශාල ශරීර මස් වැදිලි කුණු වෙලා මා එක්තරා ආරණ්‍යයකට ළඟදින් ගොඩ වුණා. තනිකර කුණු ගඳයි ගන්ධ සාරයි. ආරණ්‍යයට දාන ගේන මිනිස්සු නාය වහගෙන දාන ගේන්නේ. මං ඇහුවා ආරණ්‍ය හාමුදුරන්ගෙන් ඈ හාමුදුරනේ මක්ක වෙලාද මේ සතෙක් මැරිලාද? ගන්ධ සාරයි. නෑ හාමුදුරනේ මේ ඉඩම පූජා කරපු මහත්තයාගේ තාත්තා මැරිලා මගේ ඉඩම තෝ කොහොමද පූජා කළේ කියලා මල පෙරේතෙක් වෙලා ඉඩම ඇවිදිනවා කිව්වා. කුණු ගන්තයි.
ගන්ධසාරයි. ඊට පස්සේ මමත් මේ දැන් හිටිය දවසක් අම්මෝ ඉන්නම බෑ. මං ඇහුවා හාමුදුරනේ මේ ගඳ කොච්චර කලින් ඈතක තිබ්බි දැන් හැම තැනම එනවා කිව්වා. කොච්චර කාලයක්ද? මාස 5ක් විතර වෙනවා කිව්වා. මං කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේලා සීල් ගුණ දන් රකින්න හාමුදුරුවරු. ශාසනයට සසර දුකෙන් නිදහස් වෙන්න ආපු හාමුදුරුවරු. ඔබ වහන්සේලා භික්ෂූන් පැමිණිලි කරන්නට වරන් දෙවියන්ට. හාමුදුරනේ කොහොමද කරන්නේ? මං කිව්වා ඇයි ආටානාටි කියන්නකෝ. පහනක් දල්වන්නකෝ. සෙම්පති දෙවරුන්ගේ නම් කියලා පැමිණිලි කරන්න. ඔබ වහන්සේ කියන්න මාස 5ක් ඉවසගෙන හිටියා. කියලා මං කිව්වා දවස් 3ක් විතර පහන තියන්න කියලා. ඉතින් මම ආවා. ආයෙ කාලෙකින් ආරණ්‍යට ගොඩ වුණා. ගන්ධසාර නැහැ. මං නායක හාමුදුරන් ඇහුවා මොකක් වෙලාද? පුදුමයි හාමුදුරනේ. දවස් 3ක් පිරිත් කියපු ගමම නැති වුණා කිව්වා. තුනුරුවන් සරණ පිහිට වුණා. ඒ සරණනේ. නමුත් ඒ ප්‍රේතයා කුණු ගඳ ගගහ පණුව වැටි වැටි ඕලාරික මිනිසුන්ගේ නහයට පවා ගන්ධස්සාරේ දැනෙමින් යන ඒ මල ප්‍රේතයාට නිවනක් ඕනේ නැද්ද? ඔහු සසරේ ඔබගේ පියා වෙලා නැද්ද? ඔහු සසරේ ඔබගේ ස්වාමියා වෙලා නැද්ද? ඔහු සසරේ ඔබගේ දරුවෙක් වෙලා නැද්ද? ඒ අහිංසකයාට නිවනක් ඕනේ නැද්ද? ඔහු ප්‍රේත ලෝකයේ දැන් පිහිටක් නැහැ. ගොඩ යන බොරු. අසුර ලෝක. අසුර ලෝක කියන්නේ භූත ලෝකයේ ඉඳ දාස වූ පිම්පව් නොතේරෙන කොටසක්. විශේෂයෙන් දේවාල වල වගේ ඉන්නේ. හොඳ කිව්වත් කරනවා නරක කිව්වත් කරනවා. බෙල්ල කඩපන් කිව්වත් කරනවා. එහෙම. එතකොට ඒ වගේම läග ඒ වගේම ඉන්නේ උන් ඒ වගේම උපදිනවා. කල්ප ගණන් අවුරුදු 100,000 ගණන් උපදිනවා සතර අපායේ සත්වයා. එතකොට මම කියන්නේ ගියේ මේකයි. මං කියවනේ බේරෙන්න මේකෙන් කියලා. බේරෙන්න ඕන දැන් මේකෙන් වැටෙන්නේ නැතුව. දෙයියනේ ඔය සසර අපායේ වැටිලා අවුරුදු කෝටි ගණන් වැටිලා අපායෙන් പ്രേත ලෝකෙට ආය අපායට ආය තිරිසන් ලෝකෙට ආය අපායට වැටි අම්මා කෙනෙක්ගේ බඩට එනවා. ආපු ගමන් මේ ගෑණි තීරණය කරනවා ගෆ්සා කරන්න ඕන කියලා. සුළුපටු පවද්ද දෙයනේ සත්වයා කරපු පව මොකද්ද? ඒ සත්වයාගේ කර්මය මොකද්ද? කල්ප ගණන් දුක් විඳින්දලා අම්මා කෙනෙක්ගේ බඩට එන්න හදනවා. විශේෂයෙන් අද වාගේ කාලෙක බුද්ධ ශාසනයක් තියෙන ගමින් ගමට සංඝ පිරිස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන රුවන්වැලි මහා සෑය මල් වලින් සැරසෙන ජයසිරි මහ බෝධීන් වහන්සේ දිහා S2 ඇරලා සම්පූර්ණයෙන් බලාගෙන ඉන්න පුළුවන්. ටීවී එකක් දැම්මත් බණපද ඇහෙන, රේඩියෝ එකක් දැම්මත් බණපද ඇහෙන කාලෙකම බඩට එන්න හදද්දී ඒ අම්මා ඒකට බඩට එන්න දෙන්නේ නැත්තම් කොච්චර පාපයක්ද? මට ළඟදීන් කවුද කිව්වා දවසට සිංහල අම්මලා දරුවෝ 700ක් ගබ්සා කරනවා කියලා. ජාතියක් බේරෙයිද? ජාතිය කතාව පැත්තක තියන්න. දුර්ලභ මනුස්ස ජීවිතේ. දුර්ලභ බුද්ධ ශාසනේ. ඒකටයි උපත කියන්නේ දුකක්. උපත කියන්නේ වර්ණනා කළ යුතු දෙයක් නෙවෙයි. ජාතිපි දුක්ඛා. බුදුවරු ලෝකේ පහළ වුණත් නැතත් වෙනස් නොවන ධර්මතාවයක් තමයි ජාතිපි දුක්ඛා. එහෙම තියෙද්දී මේ ළමයි බිහි වෙන එක හොඳයි කියලා කියන්නේ සැපක් නිසා නෙවෙයි, බුද්ධ ශාසනයක් හම්බ වෙන නිසා. ශ්‍රී සද්ධර්මයක් ඇහෙන නිසා. අනේ වචනකින්වත්
දරුවෙක් නැති වෙන්න නම් කියන්න එපා. මම මගේ පවුලේ තුන්වෙනියා. මොකෙක් හරි අසත්පුරුෂයෙක් අපේ අම්මට කියලා ඔය දරුවා හදන්න එපා කියලා කිව්වනම් බන පුටුවේ කවුද ඉන්නේ? බන පුටුවේ කවුද ඉන්නේ? 1960 දශකේ ලංකාවේ හැම රේඩියකින්ම යනවා පුංචි පවුල රත්තරන් කියලා. තරුණ ඉලන්දාරින්ට සැත්කමක් කරනවා. පුරුෂ බීජේන නහරේ කපනවා සැත්කමකින් රුපියල් 500ක් දෙනවා. රජයෙන් දෙනවා. සත ගණන් වලට ඝන දෙනු කරපු ඒ කාලේ රුපියල් 500 කියන්නේ රුපියල් 50000ටත් වැඩිය ලොකු ගාණක්. ඉලන්දාරියාගේ සල්ලි වලට වහා වැටිලා ගිහිල්ලා නහරේ කපා ගන්නවා. සල්ලි වලට. මට ඕක කිව්වේ තාත්තා කෙනෙක්. ඒ තාත්තා ඒ කාලේ ඉලන්දාරියෙක්. ඔහු ගියේ නෑ කිව්වා. ඊට පස්සේ ඔහු කියනවා ස්වාමිනී දැන් මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. දුර්ලභ මනුස්ස උපත් 4ක් මම බිහි කළා කිව්වා. මං මනුස්සයන් වඳ කිරීමේ පාපයට මං හවුල් නෑ කිව්වා. ඒකයි තාත්තෙක් නැති දරුවෙක් හිටියත් නින්දා විඳගෙන හරි හදන්ට සුදුසුයි සසර ගැන තේරෙනවා නම් පව් බඩට එනේ මොනවා දන්නවද? ඊට පස්සේ තව තාත්තා කෙනෙක් ඔහොම කපාගෙන ඊට පස්සේ ගෙදර ආවට පස්සේ ගෙදර අම්මයි තාත්තයි ඔක්කොම බැනලා මෙයාට. දැන් මෙයා බැඳලා ඊට පස්සේ හොඳටම බැනලා දැන් ගිහිලා පාස්සගෙන වර කිව්වා. ඊට පස්සේ ගිහිල්ලා ලොකු දොස්තර කෙනෙක් අල්ලගෙන කියලා ඉතින් මේවා හරියයිද දන්නේ නැහැ කීයක් ගියකම නැහැ පාස්සන්න ඕන. පෑස්සුවා. සැත්කම හරි ගියා. පස්සේ දරුවෙක් ඉපදුනා. උන්වහන්සේ දැන් මහාන වෙලා සංගරුවනා. ඔය වගේ නහර කපපු නිසා බුදු සසන බබලන සංඝයා වහන්සේලා කී දෙනෙක් නැති වෙන්නේ නැතිද? 1960 දශකෙන් පස්සේ දැන් හිටියනම් මහා තෙරවරු අපි මේ බණ කියන්නේ අපි පොඩි හාමුදුරුවරු මහා තෙරවරු හිටියනම් ඊට පස්සේ තව තරුණ ජෝඩුවක් ඉස්පිරිතාලේ ගිහිල්ලා බෙහෙත් ගන්න නැවතිලා ඉඳලා දැන් නිතර මිසී කෙනෙක් ඇවිල්ලා කියනවලු දරුවා හදන්න එපා ඔයාලගේ ආර්ථිකෙත් හරි නෑ කියලා. ඉස්සර ගෑනුන්ට මොකද්ද අමාරුවක්. මොකද මොකක් හරි රස්සාවක් ගත්තට පස්සේ සුද්දෙක්ගේ වචනයක් කොයින් හරි ඉගෙන ගත්තට පස්සේ තියෙන නැටිල්ල බලන්න. ඊට පස්සේ දැන් බෙහෙත් පෙති ටිකුත් දීලා මේවා බීපල්ලා කියලා. ගෙදර අරන් ආවා. කතා වුණා මෙහෙම දුන්නා. ඇත්ත තමයි මිසීත් කියන්නේ කියලා. අම්මට ආරංචි වුණා. අම්මා ඇහුණා. අම්මා ඇවිල්ලා කිව්වා තෝ මගේ 5 වෙනි දරුවා. තොට තව නංගිලා ඉන්නවා. මට තෝ බරක් ඕනේ. තොපි දරුවෝ බරක් කරගන්න එපා. කියලා අතේ තිබ්බ බෙහෙත් ටිකට ගැහුවා. වීසි වෙලා ගියා. පස්සේ කාලෙක ඒ පවුලට දරුවෙක් ඉපදුණා. ඒ දරුවා දැන් ලංකාවේ ධර්මදේශකයන් වහන්සේ නම මහාන වෙලා. ඒ උන්වහන්සේමයි මට ওই කතාව කිව්වේ. හාමුදුරනේ බණට කියන්න මේක මම බේරුණා කියලා. තවත් තෙරුන් වහන්සේ නමක් මට කිව්වා. හාමුදුරනේ ඔබ වහන්සේ බණට කියන්න මෙහෙම එකක්. මේ මිනිස්සු එච්චර වටින නිසා මේ කියන්නේ. මම මගේ අයියා ඉපදිලා අවුරුදු 12කට පස්සේ තමයි මං ඉපදුනේ. අනේ අවුරුදු 12කට පස්සේ මං ඉපදුනා. එතකොට අරලා පළවෙනි දරුවාට අවුරුදු 12යි. ඒ අයත් ටිකක් වයසට ගිහිල්ලා. අනේ ලැජ්ජාවට කියලා මගේ අම්මා මාව මරපු නැති නිසා මට මේ කසාවත දරා ගන්න පුළුවන් වුණා කිව්වා. ඒ දරුවෝ රැකපු අම්මලාට සුළුපටු පිනක්ද? ඒකයි. මනුස්ස ඝාතනයකට නම්
එපා වචනයකින්වත් නම් හවුල් වෙන්න. භයානකයි භයානකයි භයානකයි. ආයෙ නම් මනුස්ස ජීවිතයක් ලැබෙන එකක් නැහැ. හිතන්න මං මැරෙන්න කවුරු හරි කෙනෙක් අපේ අම්මලාට කරුණු කිව්වා නම් උන් කොච්චර පාපයක් රැස් කරගන්නවද? ඒ පසක දැබේවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේ අද කාලේ අපි ඔක්කොම සැනසෙන්නේ. උන්වහන්සේගේ උපත වළක්වන්න කවුරු හරි කෙනෙක් කරුණු කිව්වා නම් කොච්චර පාපයක්ද? කොච්චර පාපයක්ද? අපි දන්නේ ඔයන්ලගේ පවුල් වලට ඉපදෙන දරුවන්ගේ අනාගතේ. ඒ නිසා දුර්ලභව සතර අපායේ වැටිලා කන කැස් බෑවා වියසුදිරින් අහස බලනවා වගේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ ඒක නහන්ට නම් වචනයක්වත් කියන්න එපා. වචනයක්වත් කියන්න එපා. මනුස්ස ජීවිතේ වටිනවා. අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙනවා කියන එක වටිනවා. ඒක දරුවෙක් නොලැබෙනකොටයි ඒ දුක දැනෙන්නේ. තමන්ට ලැබිච්ච දරු සම්පතට ගරහා ගන්න එපා. විනාශ කර ගන්න එපා. ඉතින් පින්වත්නි, ඔන්න මිනිස්සෙක් විදියට ඉපදෙන්න හදනකොට තියෙන අරුබුද. ඊළඟට මොකද කරන්නේ? දරුවෝ හදන්නේ නැහැ කියලා හිතනවා. ඊළඟට ඔන්න සිසේරියෙන් කරනවා. ඊට පස්සේ දරුවෝ කිහිප දෙනෙකුට සීමා වෙනවා. සමහර වෙලාවට තමන්ගේ ඇහි වැටෙන කඳුල වියලවා දමලා සැනසෙල්ල දෙන දරුවා උපදින්නේ 4 වෙනියට වෙන්න පුළුවන්. දැන් ගත්තොත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ පවුලේ මහිතේ 4 වෙනියා. ඒ වගේ. ඉතින් ඒ නිසා කල්පනා කරන්න ඕන මනුස්ස ජීවිතේ වටිනාකම. ඔන්න දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබෙනකොට තියෙන බාධක ටික කිව්වේ. හරි. සිංහල අම්මලා දරුවපත් වළක්වනවා. එතකොට ඉපදෙන එක අපි කියමු කොහේ හරි ඉපදෙනවා කියලා. එතකොට මිත්‍යා දෘෂ්ටිකයන්ගේ කුස දරුවපතකට සූදානම්. ඒ බඩවල වල උපදිනවා. ඉපදිච්ච දවසේ ඉඳලා කියන්නේ බුදු ගුණද? කඩුව අතට ගන්නවා. පිළිම දකින්නකොට තරහ එනවා. කසාවත දකින්නකොට තරහ එනවා. චෛත්‍ය බෝධි දකින්නකොට තරහ එනවා. බුද්ධ ශාසනය විනාශ කරන්නම පෙළ ගැහෙනවා. ඇයි? සොඳුරු කුසක් දුන්නේ. ශ්‍රද්ධාවන්ත ලෝකයකට එන්න දුන්නේ. මගේ බුදුරජාණන් වහන්සේ පවා කාශ්‍යප බුද්ධ ශාසනයේ මාන්නක්කාර බමුණු පවුලක ඉපදිලා අම්මලා තාත්තලා ශ්‍රමණයන්ට ගරහනවා ඇහිලා ඒ පවුලේ ඉපදිලා ජෝතිපාල කියලා මානවකෙක් වෙලා ඒ මානවකයාත් බුදුරජාණන් වහන්සේට හිස මුඩු ශ්‍රමණයා කිව්වා. මේ ඊළඟට බුදු වෙන කෙනා මහා පිං කඳක් උපම් පවුල අනුව ප්‍රකාශ කරන වචන. මහා පිං කඳක්. අපිට මොන පින් තිබිලද මේ ජීවිතෙත් වරද්දාගෙන මොකෙක් හරි තොප්පියක් දාපු එකෙක්ගේ පවුලක ඉපදුනොත් එහෙම හරක්ගේ බෙලි කපා කඩුව අතට අරන් සංඝයාගේ බෙලි හොයා යන ජීවිතවලට අපිත්පත් වෙයි. සිංහල ජාතියෙම ඉපදිලා හාමුදුරු නමක්ගේ වැරද්දක් දැක්ක ගමන් අත් ඉස්සෙන සිංහලයෝ ඉපදුනොත් එම මිෂනාරී පවුලක උන් කඩුව අතට ගන්නවා කියන එක අහන්න දෙයක් නැහැ. තමන්ම දන් දුන්න හාමුදුරුවරු, තමන්ම පෝෂණය කරපු හාමුදුරුවරු වැරද්දක් කළාට පස්සේ වැරද්දක් ඒ හාමුදුරන්ගේ වුණොත් අත් ඉස්සෙන ලෝකේ කඩුව අතට ගන්නවා කියන එක සාමාන්‍ය දෙයක්. මිෂනාරී පවුලක ඉපදුනොත් බලන්න මනුස්ස උපතකට තියෙන බාධක. ඊට පස්සේ එතනින් ඇවිල්ලා ඔන්න ජීවත් වෙනවා. එනකොට කාලෙට මිනිස්සු මැරෙනවා. අකාලෙටත් මැරෙනවා. කාලෙට මැරෙනවා කියලා කියන්නේ කුමක්ද? වයසට ගිහිල්ලා බැරි ගහිලා
සම්පූර්ණයෙන්ම ආයුෂ භුක්ති විඳලා අවුරුදු 80වත් පැනලා මැරෙනවා නම් දීර්ඝායුෂ. නාගසේන මහතෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ විස්තර කරනවා සංසාරේ කෙනෙක් බඩගින්නේ තියලා තමන් මරලා තියනවා නම් මනුස්ස ජීවිතේ ඉපදුනාට පස්සේ බඩගින්නේම මැරිලා යනවා. ඇයි ඔය මල ඇඳේ ඉන්න මිනිස්සු බඩගිනි මොනවා හරි දියල්ලා කියන්නේ? බඩගින්නේම මැරිලා යනවා. කවුද දන්නේ? අපි සංසාරي තවක් කෙනෙක් බඩගින්නේ තියලා මරලාද කියලා. අවස්ථාව ලද විගස බඩගින්නේ මැරෙන්න පුළුවන්. බඩගින්නේ මැරෙන්න පුළුවන්. ඇයි 1818 ඌව වෙල්ලාස්සේ ඇතුණ නිදහස් කැරැල්ලේදී ඒ ගම් වලට ආහාර පාන නැති වෙලා එක ගෙදර 14 දිනක් ගින්දරට පැනලා මැරුණා බඩගින්නේ. බඩගින්නේ. අදටත් ඉන්දියාවේ කොච්චර මැරෙනවද බඩගින්නේ? ඉතියෝපියා වගේ රටවල් වල කොච්චර මැරෙනවද? සරණාගතව ඉන්න රටවල් වල කොච්චර මැරෙනවද? ඇට සැකිලි බඩගින්නේ මැරෙන්න වෙනවා. අකාල මරණ. ඔන්න දුර්ලභ මනුස්ස උපතක් ලැබිච්ච වෙලාවේ දැනුත් සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ පිපාසයෙන් මරවලා තියෙනවා නම් පිපාසයෙන් විදිහට. ඊට පස්සේ ගින්දරෙන් පුච්චලා මරලා තියෙනවා නම් ගින්දරෙන්ම මැරිලා යනවා. പ്രേත ලෝකෙ ඉපදුනොත් ගිනිගෙන තමයි තියෙන්නේ പ്രേත ජීවිතේ. අවියායුධෙන් මරලා තිබ්බොත් කෙනෙක් සංසාරේ අවියායුධෙන් මැරිලා යනවා. සමහර වෙලාවට අපේ කර්ම බලාගෙන ඉන්න ඇති කඩු කිනිසි එසවෙන කල. අපේ කර්ම බලාගෙන ඉන්න ඇති කඩු කිනිසි එසවෙන කල. ඇයි අර ජීවිත 300 ගානක් බලාගෙන හිටියේ බෝම්බයක් පිපිරෙනකල්? මරණයට ලස්සනට පුජ්‍යලියාව ගෙනියනවා. උදාහරණයක් කියන්න. ඔය අර බෝම්බයකින් පල්ලියේ මුළු පවුලේම අය මැරිලා තාත්තා විතරක් ඉතුරු වුණා. ඔහු ඒ බෝම්බ වැදෙන තැනත් ඉඳලා බේරුණා. බලාගෙන ඉඳලා දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ එන කෝච්චියට බෙල්ල තිබ්බා. දැක්කද ඔහු අර බෝම්බෙන් කුඩු පට්ටම් වෙලා මස් ගොඩක් වෙන ඒ කර්මයේ තිබ්බේ නැහැ. හැබැයි යානයකට රථයකට යට වෙන කඳ සිරසෙන් වෙන් වෙන මේ බෙල්ලෙන් ශරීරයේ දෙක වෙන් වෙන කර්මය ගානට කොහොමද විපාක දුන්නේ නැටි? අපි මොන කයි කතන්දර කිව්වත් සසරේ තමන් කරපු දේ තමන්ට නම් එනවා. මේ ලෝකේ තමන්ට කැරකිලා එන්නේ නැති දෙයක් නෑ. එනවා. අනිවාර්යෙන් එනවා. තමන් ලෝකෙට කියන දේ එනවා. දෙන්න දේ ලැබෙනවා. මා ඔබට ධර්මයේද දෙන්නේ මට ධර්මයෙන්ම ලැබෙයි. මා ඔබට ඥානයේද දෙන්නේ ඥානයම ලැබෙයි. ඔබ දෙන්නේ අන් අයට ඒ නම් ඒ ලැබෙයි. ඔබ තවත් කෙනෙකුට දෙන්නේ රාගය නම් නොනිවෙන රාගයක් ලැබෙයි. ඔබ අන් අය කුලප්පු කරවන අවුස්සන තරහගස්සවන කෙනෙක් නම් ඔබ දෙන්නේ තරහ නම් ලෝකෙට නොනිවෙන සංසිඳවන්න බැරි ද්වේෂයක් ලැබෙයි. සැනසෙල්ලක් දෙන්නේ නැත්තම් දුක නම් දෙන්නේ අන් අයට ඔබටම කැරකිලායි. සංසාරේ ඔබ කොයි තැන්වලද උපදින්නේ? ඔයාලට අනාගතේ මොනවද ලැබෙන්නේ කියලා දැන් ගත කරන ජීවිතෙන්න පේනවා. ඊට පස්සේ හදිහුනියන් වලින් මරලා තියෙනවා නම් විස දීලා දුගති ලෝකෙවල ඉපදුනාට පස්සේ කුණු වෙලා කියනවා ඉන්නේ. පණුව ගහලා කුණු වෙවි කියනවා විපාක විඳින්නේ හදිහුනියන් කරන අය. මනුස්ස ලෝකෙට ආවට පස්සේ අහගේ යන හුනියන් ඇඟේට ඇවිල්ලා කුණු වෙලා මැරෙනවා. ඔය හදිහුනියන් කරපු අයට වෙන දේවල්.
වතුරේ ගිල්වලා මැරුණ අය මරවලා තියෙනවා නම් වතුරේ ගිල්වලා ඒ අය නිරේ ගිහිල්ලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ අතපය ඔක්කොම වකුටු වෙලා විරූපී වෙලා කියන උපදින්නේ. අතපය වකුටු වෙලා විරූපී වෙලා උපදින්නේ කියනවා. ඒ තමයි Taman සංසාරේ තවත් කෙනෙක් ජලයේ ගිල්වලා මරලා තියෙනවා. ඒ අය ජලයේ ගිරිලාම මැරිලා යනවා. ඔන්න මිනිස්සෙක් විදිහට ඉපදුනාට පස්සේ තියෙන නැස්පැත්ති ටික. දෙයියනේ ඔබ ඔය ඉඳගෙන ඉන්නේ කොච්චර පින්බලයකින්ද කියලා බලන්න. දැන් ඔය ඉඳගෙන ඉන්නේ පණකෙන්ද රැකගෙන. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ ඉපදෙනකොට නිරේ හිටියන්න නිරිසත්වයට ධර්මයේ තේරුම් ගන්න බෑ. අක්කන එක ක්ෂණයක් නෙවෙයි. ඒක ධර්මය අවබෝධ වෙන තැනක් නෙවෙයි. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකවල, අසඤ්ඤ ලෝකවල ඊළඟට ධර්මය ඇහෙන්නේ නැති ප්‍රත්‍යන්ත දේශවල ඊළඟට මිත්‍යා දෘෂ්ටික වෙලා බුදු කෙනෙක් ගැන විශ්වාස නොකරන අය අතර හිටියොත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මෙලව ඥානේ කලඳක් නැතුව මන්ද බුද්ධික වෙලා ඉපදුනොත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒවා අක්ෂණ ඔබ පණකෙන්ද රැකගෙන කියන බණපදයක් තේරෙන කෙනෙක් විදියට ඔතන ඉඳගෙන ඉන්නේ කොච්චර වාසනාවකින්ද කියලා හිතන්න. එහෙව් එවුන් හිතනවා මොන කර්මයක්ද බං මේ මනුස්ස ජීවිතය කියලා. වාසනාවට ගරහලා පිනට ගරහලා නිවන් දකින්න හිතන්න එපා. මනුස්ස ජීවිතේ වටිනවා කියලා හිතන්න. මනුස්ස ජීවිතේ වටිනවා කියලා හිතන්න. ඊට පස්සේ ඔහොම හිටපු කෙනෙක් ගේ අතින් මව් මැරුණොත් පියා මැරුණොත් එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම වෙනුවට අද කාලේ තියෙන චෛත්‍ය නපුරු සිතෙන් නිදන් ගන්න චෛත්‍ය කැඩුවොත් ධාතු ගර්භයට හානි කොට තිබ්බොත් නපුරු සිතෙන් ක්‍රෝධ සිතින් බෝධි කපලා තිබ්බොත් වෛරෙන් තරහට බෝධියක් කපලා තිබ්බොත් භික්ෂුණියක් දූෂණය කළා තිබ්බොත් ඔවුන්ට මේ ජීවිතේ ධර්මය අවබෝධ කරන්න බෑ. අර අක්ෂණ ටිකෙමුත් බේරිලාවට පස්සේ බලන්න ඊළඟ පහට වුණා. බටහිර රටවල් වල මව් මැරීම පියා මැරීම කියන එකෙන් රොත්තට පොදි බැඳගෙන ඉන්නවා කල්පයක් අපායට වැටෙන්න. කිම කෙසේද? ලෙඩ ඇඳේ ඉන්නකොට ඉන්ජෙක්ෂන් ගහලා. බටහිර රටවල් වල ලොකු මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. විඳවල මැරෙනවට වැඩිය හොඳයි සැනසෙල්ලි මැරෙන එක කියලා. දරුව මස්සම් කරනවා අම්මගේ තාත්තගේ මරණයට. ආදරයට කරන්නේ පෞල් පිටින් නිරේ. බට ගලවන සිද්ධිය. මෙයා කොහොමටත් මැරෙනවා. තව විනාඩියකින් හරි මැරෙනවා. ඇයි මේ බට ගහලා තියෙන්නේ? තවත් ලෙඩෙකුට මේක ගැහුවා නම් හොඳයි. ඔයාලා ඉක්මනට මේක ගහන්න අවසර දෙන්න කියලා කියනවා. හේතු ගොඩක් කියනවා. මේ හදිසි ලෙඩෙක් ඇවිල්ලා ඉන්නවා. මෙයා බේර ගන්න ඕන. මෙයා වයසක කෙනෙක් කොහොමටත් ජීවත් වෙන්නේ නැහැ. මෙයා තරුණ ජීවිතයක් ඉක්මනට බේර ගන්න ඕන. අපි තරුණ ජීවිතය ගැන මොකක් හරි හිතලා අර බට ටික ගලවන්න අස්සම් කරනවා. බට ගැලවීම හේතු කරගෙන මැරෙනවා. ප්‍රාණඝාතය. කොහොමද බේරෙන්නේ? බටහිර රටවල් වල සිංහලයාට විතරයි මේ පණිවිඩය ඇහෙන්නේ. සිංහලයාට විතරයි මේ පණිවිඩය ඇහෙන්නේ. ඒකයි සිංහල ජාතිය වටින්නේ. මට ගාල්ල මාතර පැත්තේ අම්මා කෙනෙක් කතා කරලා කිව්වා බඩේ දරුවා ජීවත් වෙන්නේ නැහැ කියලා දොස්තරලා කියන්නේම අයින් කරමු කියලා. වැඩක් නැහැ කියලා. නෑ අම්මා කිව්වලු මට මස් වැදල්ල හරි ඕන. මට මස් වැදල්ල හරි ඕන. දරුවා බිහි කළා පන පිටින්. පපුවට තුරුල් කරගෙන හිටියා. පැය ගානින් දරුවා මැරුණා. මට කියනවා ස්වාමීනි මං දරුවා මැරුවේ නෑ. බිහි කළා. මං පව් කරගත්තේ නෑ කිව්වා. මං කිව්වා දැන් සත්‍යක්‍රියා කරන්න. මම මේ ලෝකයාම මම ප්‍රාණඝාතයට යොමු කරද්දී මම ප්‍රාණඝාතය කළේ නෑ සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් අඩු ආයුෂ නැති දීර්ඝ ආයුෂ තියෙන පින්වන්ත දරුවෙක් එයි.
අපි තෙරුවන් සරණ ගියාට අපි කුසල් අකුසල් දැනගත්තාට දොස්තරලා දන්නේ උන් දන්නේ දොස්තර විභාගේ. සුද්ධෝ ගන්නපු දේවල් දන්නේ. සුද්ධෝ කවදානම් කුසල් අකුසල් අහලාද? සුද්ධෝ කවදානම් කුසල් අකුසල් අහලාද? ඉතින් ඒ නිසා මේ වගේ කෙලවරක් නෑ පින්වත්නි පව් කරන ලෝකේ. නුඹලා බේරිලා ඉන්නේ කොච්චර අමාරුවකින්ද කියලා හිතන්න. මේ බුද්ධ ශාසනය රැකගන්න කරන්න පුළුවන් උපරිම දේ කරන්න. සංඝයා රැකගන්න උපරිම දේ කරන්න. අඩුපාඩු දෝෂ හොය හොයා ඉන්නේ නැතුව. තව තියෙනවා. ඕවට කියන්නේ ගිහි පරාජික. දැන් එතන භික්ෂුණියන් දූෂණය කිරීම කියන එක බලන්න. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බඹසර සමාදන් වූ පිරිසුදු ස්ත්‍රියක් භික්ෂුණිය. සාමණේරියක් නමුත් ඈගේ බඹසරට හානි කරපු ගමන් ඔහුට නිවන් දකින්න බෑ. ඕකේ අනිත් පැත්ත බලන්න. කඩවසන් හාමුදුරු නමක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ව දැලේ දාගෙන කවුරු හරි මේ ගෑණියෙක් ඒ හාමුදුරුව අල්ලගෙන උන්වහන්සේ කසාවතෙන් චුත කළොත්, එහෙම නැත්නම් උන්වහන්සේගේ බඹසරට හානි කළොත් ඒ ස්ත්‍රියට අෂ්ට සමාපත්තියම ඉපදුවත් නිවන් දකින්න බෑ. බුදුරජාන් වහන්සේ වෙනුවෙන් බඹසරට ප්‍රතිඥා දුන්න කෙනෙක්ගේ බඹසර කඩලා. ලේසි නෑ මේ කීයකින් බේරිලා යන්නද? සමහර පෙරේත ගෑනු ඉන්නවා. හාමුදුරුවරු දකින්නකොට පෙරේත වෙන ඉන්න පුළුවන්. ඔවුන් වහා තමන්ගේ කුසල් සිත රැකගත යුතුයි. නිවනක් දකින්න වෙන්නේ. නිවනක් දකින්න වෙන්නේ. ඊට පස්සේ ශාසනයට උපකාර කළ යුතුයි. පැවිද්ද ශ්‍රේෂ්ඨ කොට සැලකිය යුතුයි. මං කිව්වේ එක හාමුදුරු නමක් තමන්ගේ අම්මාට පින් දුන්නා. අපි ඇහුවා කිම? කියනවා ස්වාමීනි මට මහාන වෙන්න ඇවිල්ලා සතියක් දෙකක් ඉන්නකොටම ගෑනු මතක් වුණා කියලා. ඉතින් කෙල්ලෝම හිතට මතක් වෙනවා. කාමයේ මේනවා. ස්ත්‍රීන් එක්ක ඉන්නම හිතෙනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ආරණ්‍ය නායක හාමුදුරන්ට කියලා. ඉතින් නායක හාමුදුරුවෝ අම්මලාට දැනුම් දීලා මෙයා මේ ගෑනුන්ගේ පැත්තට පිරිතකම වැඩි කියලා. හිනා වෙනව නෙවෙයි බලන්න මේ ලෝකයේ ස්වභාව. ඊට පස්සේ අර අම්මා අර දරුවා ගෙදර එනකොට කන්න බොන්න දීලා පහුවදා මේක මම මේ එච්චර උතුම් නිසා කියන්නේ ඒ කියන්නේ තීරණේ උතුම් නිසා ගෑනුන්ගේ කුණු ජරා රෙද්දක් පුතාට දීලා පුතා උඹ ආවේ මේක නිසානේ මේක ළඟ තියන් හිටපන් කියලා. අම්මා කලේ. චී කියලා හිතලා පහවදාම ගියා. මහණුණා දැන් තෙරුන් වහන්සේ නම. දසවස් පිරුණ ඉෂ්ටවීර නම. හාමුදුරන්ට කලින් නිවන් යන්නේ කවුද? අම්මා. එහෙම හිතක් හදාගන්න මට නම් හිතන්නවත් බෑ. දරුවෝ පූජාසනයේ තැන්පත් කරන අම්මලා නිවන් දකිනවා. එහෙමයි සිද්ධ වෙන්නේ. සංගරුවනට ගරු කළ යුතුයි. සංගරුවන රැකගත යුතුයි. මනුස්ස ජීවිතයේ දුර්ලභයි. ගොඩාක් දුර්ලභයි. මේක නැති කරගන්න එපා. ඊට පස්සේ තව තියෙන ඕන භික්ෂුවක් අපි කියමු ඔය ආතරේ කවුරු හරි හොරෙන් සිවුරක් පුරව ගන්නවා. ඒකට කියනවා තෙය්‍ය සංවාසය කියලා. මට හිතෙනවා මේක නාට්‍ය චිත්‍රපති වලට උනත් වෙන්න පුළුවන්. හොරෙන් සිවුරු පුරවගත්ත කෙනා පස්සේ කාලෙක ඇත්තටම මහාන වෙලා ගුණධර්ම වැඩුවත් නිවන් දකින්න බෑ. ගුරුවරයෙක්ගෙන් දනගසා ලබාගත යුතු උතුම් චීවරය හොරෙන් පුරවාගෙන
බෑ නිවන් දකින්න. ඊට පස්සේ ඔය අතරේ මනුස්ස ජීවිතේ ඉපදිලා ඕන ලැබෙනවා කර්මානුරූපව තමන්ට ලැබෙනවා නපුංසක ජීවිතයක්. පිරිමියෙක් විදියට උපදිනවා. පිරිමි සිතිවිලි නෙමෙයි උපදින්නේ. ගෑනුන්ට ඕන සිතිවිලි උපදින්නේ. බුරා ඒ අසම්මත සිතිවිලි උපදිද්දී ඒක ආදීනව නොදැක්ක ප්‍රහාණය කරන්නේ නැතුව ඒ ලෝභකමේ ඒ ප්‍රේතකමේම යෙදී වාසය කරනවා. අසම්මත රාගය. පිරිමි පිරිමින්ට ආසයි, කාන්තාව කාන්තාවන්ට ආසයි. ඒ උපදින අසම්මත රාග චෛතසිකය ප්‍රහාණය කරන්න වීරිය නැහැ. කුසල් හිත නැහැ. ඒකට පෙරේතයි ආදීනව දකින්නේ. නැගී හිටින්න උවමනාවක් නැහැ. ඒ වාගේ කෙනෙකුට බුද්ධ ශාසනයෙන් පිහිට ගන්න බෑ. ඇති වුණ සිටිවිල්ලට නෙවෙයි ඒ සිටිවිල්ලට බාල්දු වෙලා යාම තුලින්. ඔහු යම් දවසක තමන්ගේ සිත කුසලයෙන් ඒ චෛතසිකේ ප්‍රහාණය කරගන්න වෙනවා. සංසාරේ භයානකයි. සංසාරේ භයානකයි. අපි අන් අයට hina වෙනවා. ඇත්තටම සමහර වෙලාවට පිරිමියෙක් වෙලා ඉපදිලා පිරිමි සිතිවිලි නැතුව ස්ත්‍රී චරිත ලක්ෂණ තියෙනකොට අපි hina වෙනවා මේක ගෑණියෙක් වගේ කියලා. තව එක එක කොල්ලන්ගේ තියෙන ওই නරක වචන තියෙන ඒවා කියනවා. අපි එහෙම hina වුණාට ඔහු සංසාරේ එහෙම කර්මයක් කළානේ එහෙම උනේ. ඔබ දැන් hina වුණොත් ඒ hina වෙන්නේ අනාගතේ Tamanට ලැබෙන එකටයි. Tamanට ලැබෙන එකටයි. භයානකයි සංසාරේ. දුර්ලභව මනුස්ස ජීවිතයක් ලැබුණා. රැකගන්න එක කොච්චර අමාරුද? කොහොමද දෙයියනේ මේව රැකගන්නේ? ආන්නේ රැකගන්න සූත්‍ර දේශනාව තමයි අද කරන්නේ. ඊට කලින් මේ පසුබිම බුද්ධ වචනේ උතුම් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තමයි මේ වටින් මලින් සරසා උතුම් මාණික්කයක් මත මම මේ තැම්පත් කරන්න හදන්නේ බණපදේ. තවම මේ මල් වලින් සරසා ඒ බණපදේට යහනයි මා තනන්නේ. මේව රැකගන්නේ කොහොමද කියලා. ඒක බුද්ධ වචනෙන් අහම කොහොමද රැකගන්නේ කියලා. මෙච්චර දුර්ලභ දේ. ඊට පස්සේ ඔන්න අපි කියමු භික්ෂුවක් වුණා. ඒ භික්ෂුවත් ගරුකාපත් අපි කියමු පරාජිකාවාගේ ආපත්‍යයකටපත් වුණා. ඒ භික්ෂුව පරාජිකාවාගේ ආපත්‍යයකටපත් වුණොත් ඒත් නිර්වාණ සම්පත්තිය නැති වෙලා යනවා. ගරුකාපත්‍යයකට ලක් වෙලා නැගිටියේ හිටියේ නැත්තම් ඒත් ඒ භික්ෂුවට නැගී හිටින්න බැරි වෙලා යනවා. භයානකයි මේ පැත්ත. මේ විදියට ධර්මය අවබෝධ කරගන්න බැරිව මේ ධර්මය අවබෝධ කරගන්න බැරි පැත්තක් ওই විදියට හැදෙනවා බුද්ධ ශාසනයක් ලැබිලත්. ඉතින් බේරිලා මේ වෙනකොට ඔබෙන් ওই වැරදි නොවුනා කියන්නේ ඔබ බේරිලා. ඔබ බේරුනේ වාසනාවකට. ඔබ බේරුනේ පුදුම දෙයකට. මේක නැති කරගන්න එපා. මේක නැති කරගන්න එපා. ওই පෞකාර 70 සංඝයාට ගරහ ඔය යන ටීවී වල මාධ්‍යයේ ඉන්ටර්නෙට් එකේ හාමුදුරුවන්ගේ වැරදි උලුප්පලා එහෙම යනවනේ. මට කවුද කිව්වා. මට පුදුම හිතුණා අතීතේ මතක් වෙලා. ඒ අතීතේ රුවන්වැලි මහසෑය හැදෙන්න කලින් ජයසිරි මහ බෝධීන් වහන්සේ තූපාරාමයේ ලංකාවේ තිබ්බේ. දුටුගැමුණු රජුරෝ පහළ වෙන්න කලින්. ඒ කාලේ බෝධිය බලන ප්‍රධාන උපාසකතුමා බෝධීන් වහන්සේ වන්දනා කළ තූපාරාමයට එනකොට කොහේ හරි නරක ගෑණියෙකුයි මිනිහෙකුයි හැංගිලා වල් වැඩක් කරන්න ඕන කියලා හිතලා සිවුරක් පොරවාගෙන අනුරාධපුර මහමේඝ උද්‍යානයට ගොඩ වුණා. පඳුරක් අස්සේ මුන් නරක දේවල් කළා. අර උපාසකතුමා මේක දැක්කා.
එතකොට උපාසකතුමා දන්නවද මේ මුන්ගේ චරිත ටික මොකද්ද කියලා? උපාසකතුමාට පෙනුනේ හාමුදුරුවෝ නමකුයි භික්ෂුණියකුයි. අහෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිය මට මේවා පෙනුනේ ඇස්වල පින් නැති නිසා කියලා වැලි ටිකක් අරන් ඇස්වලට ගහගෙන ඇස් දෙක අඳ කරගත්තා. සත්‍යයි ඒකාන්ත සත්‍යයි සිංහල ජාති ආරම්භය මේ කියන්නේ. සිංහල මිනිහා දැන් මාලිගාවට ගියා, සිටු මැදුරට ගියා. ඉන්නවා. කතා කරන්නේ නැහැ දැන්. කතා කරන්නේ නැහැ. ඇස් අන්ධ වෙලා. ලේ වැగిරෙනවා. බෙහෙත් කරනවා, කතා කරන්නේ නැහැ. රාත්‍රියේදී ආකාශයේ යක්ෂයෙක් පහළ වුණා. උපාසකය කිව්වා. අහල නැති හඬක් ඕන්න කතා කළා. කවුද උඹ? මං යක්ෂයෙක්. මොකද තෝ ආවේ? තෝ නොකරපු පාපයකට තෝ මොකද ඇස් දෙක අන්ධ කරගත්තේ? ඊට පස්සේ කිව්වා මොකද ඒ කතාවේ තේරුම? අපි දැක්කා කිව්වා වෙච්ච දේ. පින්වතුනි රහස් කියන ඒවා අමනුෂ්‍යයන්ට වහන්න බෑ. ඔයාලට ඕන තැනක කිසි මැස්සෙකුට නොපෙනී වරද්දක් කරන්න පුළුවන්. අමනුෂ්‍යයෝ දන්නවා ඒක. දෙවියෝ කොහෙත්ම දන්නවා. හෘද සාක්ෂි ඒකාන්තයෙන් දන්නවා. කර්මය සක්සු දක්ෂේ දන්නවා. ඊට පස්සේ කිව්වා ඒයි පාපී යක්ෂය වහපියතුගේ කට සංඝයා ගැන වැරද්දක් කියවෙයි කියලා සංඝ සරණ රැකගන්න මං ඇස් දෙක අන්ධ කරගත්තා කිව්වා. තෝ මොකද්ද ඔය කරන්නේ? පළමෙහින් යන්න කියලා පන්න ගත්තා. යක්ෂ සභාවකදී දේව සභාවකදී මේ යක්ෂයා ගුණ කිව්වා උපාසකයාගේ. මහා කාල නාගයා නාග ලෝකෙන් කඩුපුල් රැගෙන අතේ තිබ ඒ 이르දියෙන් දිව්‍ය ස්වභාවයෙන් ඉන්නේ කඩුපුල් ටික දුන්නා යක්ෂයාට. ඒ උපාසකයාගේ අතට දීපම් මේක. ආයි රාත්‍රියක පැමිණුණා. තෝ කවුද? සුගන්ධයි ඉවසා ගන්න බෑ. කවුද මේ? මම යක්ෂයා. ඔබට මං එන්න එපා කිව්වා නේද? නෑ මං දූතෙක් විදිහට ආවේ. මොකද්ද උඹගේ දූත මේවර? මහා කාල නාගයා මේ කඩුපුල් මල් දෙන්න කිව්වා. මේ ලංකාවේ දේවල් මේ කියන්නේ. කඩුපුල් මල් ටික අතට ගත්තා. කඩුපුල් මල් ටික අතට ගන්නකොටම හිතුනේ මගේ ජයසිරි මහ බෝධිහාමුදුරන්ට පූජා කරන්න තිබ්බනම්. මගේ ජයසිරි මහ බෝධීන් වහන්සේ මාගේ හදවත වැනි මාගේ පුත්‍ර දරුවෙකුට වගේ බෝධියට සලකන්නේ. මේ මල් ටික තියලා වඳින්න තිබ්බනම් කියලා හිතුණා. බෝධීන් වහන්සේට පුදන්න ඕන කියලා හිතපු ගමම්ම අන්ධ විච්ච ඇස් පේන්න ගත්තා. මට හිතුනේ ගෙවල් වල හැදෙන සමම්පිච්ච ගහේ මල් පිපිලා තියෙනකොට, සේපාලිකා ගහේ මල් පිපිලා තියෙනකොට බුදුරජාන් මේ මල් ටික දැක්ක ගමන් මේක බුදුරජාන් වහන්සේට පූජා කරන්න නැත්තම්, බෝධියට සෑයට පූජා කරන්න නැත්තම් කියලා කෙනෙකුට හිතුනොත් ඒ සිතුවිල්ල කොච්චර පින්ද? අන්ධයෙක්ගේ ඇස් පෙනෙන්න සැලසුවා ඒ පින් සිතුවිල්ල. අද මේ මල් වලින් සරසලා තියෙන කොච්චර පින්ද? ගිහිල්ලා පූජා කළා. පූජා කරලා බෝධීන් වහන්සේ ළඟ වැන්දා. අවුරුදු 300ක් පර නොවි තිබිලා තියෙනවා මල් ශ්‍රද්ධාවේ බලයට. අවුරුදු 300ක් ගිය තැන ඒ પરම්පරාවේ මුණුබුරේ අපේ සීයා පූජා කරපුවා මේ ආනේ කගේ ලොකුකම. ඇල්ලුවා මල් පර වුණා. එදා ඉඳලා දකින්න නෑ මල්. ඒ වගේ තමයි ඔය අසපු හදන්න, ඔය පන්සල් හදන්න අපේ සීයලා තමයි හදලා තියෙන්නේ කියලා මහන්තත්කම් දොඩවන මුණුබුරෝ ඉන්නව නේද? ඔය ගහ අපි හැදුවේ කියලා අයිතිවාසිකම් කියන අහෝ මනුස්ස ජීවිතේ උපන් සත්වයා කුසල් නහ ගන්නවා. අර මල් නැති වුණානේ. කියන්න ගියේ ඒක නෙවෙයි. ඒ කාලේ යමක් ඇහැටම දැකලත් ඇස් අන්ධ කරගත්තා. දැන් නොදැකපු විස්තර හාරා හොයා සංඝයා ගැන අපහදවන්න ගන්න නැද්ද? මේ පාපී සත්වයෝ අනුමෝදන් වෙන සත්වයෝ කය මිදලා මරණින් මත්තේ නිරේ යන්නේක කොහොමනම් වළක්වන්නද? සාප කළ යුතු නෑ. ඔවුන්ට නිරයක් පැතිය යුතු නෑ. අනේ මේ සත්වයෝ බේරෙනවා නම් මේකෙන් කියලා.
කවුරුත් නැහැ. බේර සංඝය මේ අපි ආමදුරු උග්‍ර කැඩෙන කල රහතුන්ගේ ගුණ කිකියා තුනුරුවන්ගේ ගුණ කිකියා පහදවන්න හදනවා තුනුරුවන්. දෙයියනේ අපි අවුරුදු ගණන් කියා යනකොට එක අසත්පුරුෂයෙකුට පුළුවන් එක දෙයක් කළා සංඝ ගෞරවය නැති කරන්න. රජෙක් නැහැ. බෞද්ධෙක් නැහැ. නායකයෙක් නැහැ. කට වහන්ට කෙනෙක් නැහැ. ඊට වැඩිය හොඳයි රාජසිංහ රජුරෝ. රාජසිංහ රජුරෝ දැක්කා කවුළුවෙන් පොඩි හාමුදුරුවෝ මේ කුඹුරක ඉන්නවා. උදේත් දැක්කා, දවල්ෙත් දැක්කා, හැන්දෑවෙත් දැක්කා. රාජපුරුෂය කැවුවා එන්න කියපම්. පුංචි හාමුදුරුවෝ ආවා. කඳුළු පිරීලා ඇස් දෙක යට ගිහිල්ලා. මොකද පොඩි හාමුදුරුවනේ කුසියේ රාළ මට ටොක්ක්ක් යන්න කිව්වා උදේ. කවුරුත් මොකක් කිව්වේ නැද? නෑ කිව්වා. මං වාගේ රජෙක් ඉඳිද්දින් මේ බුද්ධ ශාසනයේ පුංචි නමකටවත් හානියක් වෙනවා නම් මගේ රජකමට හොඳ නෑ. අරන් වර කිව්වා. කුසියේ රාළ ඇදගෙන ආවා. 4 මං හන්දියක් මැද කණුවක් හිටවලා ඒ කණුවේ ගැට ගැහුවා. පාරවල් 4ෙම බුලත් හිප්පු තිබ්බා. කසකාරයෙක් මැද හිටියා. එන මිනිසයා විතක් කන්ට ඕන. රාජාන අර මිනිසයාගෙන් ගිහිල්ලා අහන්න ඕන කුසියේ රාළකින් අර ගැට ගහලා ඉන්න එකකින් තෝ මොකද මේ ගැට ගහලා? ඒක කියන්න ඕන පොඩි නමකට ටොක්ක්ක් යන්නේ කී මේ ජීවිතේ විපාක කියලා කියන්න ඕන. කිව්වේ නැත්තම් කසෙන් ගහනවා. ඇහුවේ නැත්තම් ආහනේ කාට ගහනවා. ඊට පස්සේ කිව්ව ගමන් මං කට පුරා කෙල ගහන්න ඕන. දවසක් තිබ්බා. සංඝරාජ හාමුදුරුවෝ ඇවිල්ලා තමයි බේරගත්තේ. කොහොමද රජවරු ටොක්ක්ක් යන්න කියලා. අද කසාවතත් එක්ක සෙල්ලම් කරනවා. ගමේ ගෑනු වගේ ඕපාදූප කතා හදනවා. රජෙක් නෑ. ඕවා දකින්න උට සැදැහැ සිතින් පතන්ඩ සිංහල අභිමානය බුද්ධ ශාසනයේ තේජස දන්න රජෙක් අපිට පහළ වෙනවා නම් කියලා. කතා කරන්න කෙනෙක් නෑ. ඉවසාගෙන ඉන්න වෙනවා. ඉතින් සංඝ ගෞරවය රැකගන්න කොච්චර අමාරුද? ඉතින් මේ වාගේ කිසිම පිහිටක් හවුහරණක් නැතුව ඉන්නකොට මේ වගේ බේරෙන්නේ කොහොමද පින්වත්නි? ඊට පස්සේ ඔන්න මොකද කරන්නේ? අවසාන කාලේ ඔන්න භාවනා පන්ති කියලා යනවා. එතකොට එකෙක් කිව්වොත් එහෙම බුදුන් උපන්නේ ලංකාවේ කිව්වොත් එහෙම ඊට වැඩි එකක් නැහැ. උන්ගේ මුත්තා උපන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. මෙතන ඉන්නවා තමන් උපන්න තැන දන්නේ නැති අය. බුදුන් උපන්නේ ලංකාවේ කියනකොට මේ දුවනවා. දඹදිව මහා තෙද පතුරන පාරිශුද්ධ වජ්‍රාසනේ විරාජමානව තියෙද්දී, ලුම්බිනිය විරාජමානව තියෙද්දී, බාරාණසී ඉසිපතනේ විරාජමානව තියෙද්දී, කුසිනාරාවේ අදටත් නිකන් ගියත් ඇස් වලින් කඳුළු වැටෙනවා කුසිනාරාවෙන්. හරි පුදුමයි. මල් පිපි අකලට වැටෙනවා කුසිනාරාවේ. හරි පුදුමයි. දෙවුරන් වෙහෙරට ගියාම මගේ බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. හරි පුදුමයි. අඟුලිමාල මුනිදුම් පිරිත් කියූ තැනට ගියාම තේජසක් දැනෙනවා. හරි පුදුමයි. එහි බුද්ධ භූමියේ තියෙද්දී මේ ලංකාවේ මොකක් හරි තැනකට නමක් දාලා බුදුන් උපන්නේ ලංකාවේ කියලා යනවා. ඕන මනුස්ස ජීවිතයක් බුද්ධ ශාසනයක් නැති කරගත්ත හැටි ආය බුදුරජාණන් වහන්සේ ඉපදෙන තැනක යොදුන් දහස් ගානකින්වත් ළඟ නම් උපදින්නේ නැහැ. දැක්කද? ඊට පස්සේ ආයේ භාවනා පන්ති වලට යනවා. ඊට පස්සේ කියනවා දැන් සමහර භාවනා පන්ති තියෙනවා 3ට ඉවර කරන්නේ. හාමුදුරුවෝ 3ට කන්නේ, මිනිස්සුත් 3ට කන්නේ. මේ උපෝසතේ දීලා. ඊට පස්සේ සීලයට ගරු නැහැ.
තව එක භාවනා පන්තියකට ගිහිල්ලා එයා කියලා මාර්ගඵල ලැබලා කියලා උපාසකම්ම කියලා. භාවනා පන්තිය දෙන කෙනා කියලා එහෙනම් ඇඳුම් ගලවන්න ඕන බලන්න කියලා. මේ ඇත්ත කතා කියන්නේ. ඉතින් මේ නාකි ගෑනෝ ওই වැඩ කරනවා. ඔබ ඒකට අහු නොවුනේ කුමක් නිසාද? පිනක් නිසා. පිනක් නිසා. අපිට ලැබිච්ච ලිපි තියෙනවා. ඒවා සම්පූර්ණ විස්තර කියන්න ලැජ්ජයි. ටිකක් හරි ඔය කිව්වේ දැන් කරන්න දෙයක් නැහැ. කියන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේ උගුරලේ රහ වෙනකල් කියවා තුනුරුවන් සරණ දිදී මේ මිනිසු රැකගන්න එක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඔයාලා පුංචි ළමයි රැකගන්න විදිහ ළමයිට තේරෙන්නේ නැහනේ. උන් කරදරයක් කියලා හිතන්නේ. ඔයාලා හිතන්නේ මහමෙවුනාවට මිනිසු රැකගන්න ඕන කියලා. වෙන භාවනා පන්ති වලට යන්න එපා කියලා යෝයි කියනවා ඇත්තේ. වැරදුනොත් වැරදුනාම තමයි. දෘෂ්ටිය වැරදුනොත් ගොඩ ගන්න බෑ. ඔන්න දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා බුද්ධ ශාසනයකුත් ලැබිලා ශ්‍රී සද්ධර්මයත් ඇහෙන කාලෙක ඒකත් වරද්දාගත්තා එක භාවනා පන්ති ගිහිල්ලා. ඉක්මනට සෝවාන් වෙන්න ඉක්මනට මඟපල් ලබන්න ගිහිල්ලා. ඊට පස්සේ දැන් තව එකම කෙනෙක් ලියුමක් වෙලා තිබ්බා. ඔය අර වහරක බන සෙට් එක තියෙනවනේ. එහි ගිහිල්ලා සෝහන් වුණා කියලා ඇවිල්ලා අම්මට කතා කරනවලු මේ පට්ට කියලා තවත් අකුරු දෙකක් කියලා තේ වතුර කැරන් වර. ඒ අම්මා මගෙන් මට ලියුමක් එවලා තිබ්බා. සෝහන් වුණාම එහෙම වෙනවද කියලා. පුදුමයි මනුස්ස ජීවිතේ. දැන් ওই නිකාන් ওই සිවුරු දාගෙන කෑ ගහලා මම් රහත් කිකී යනකොට ඇත්ත කියලා පිළිගන්න පිරිසක් ඉන්නවනේ. ඒතර බලන්න මනුස්ස ජීවිතේ බුද්ධ ශාසනයේ තේරුම් ගන්න කොච්චර අමාරුද කියලා. බුදුන් උපන්නේ ලංකාවේ කියනකොට මහාචාර්ය කතිකාචාර්ය කියන පට්ටම් තියෙන උමුත් පිටිපස්සෙන් ඉන්න හැටි. ඒතකොට බුද්ධ ශාසනයේ උතුම් දේ ළඟා කරගන්න දැනුම නෙවෙයි පිනමයි ඕනන්නේ. පින තියෙන කෙනා බේරි ඉන්නවා. ඔබ බේරිලා නම් ඔබට පිනක් තියෙනවා. අපිට අමාරුම දේ තුනුරුවන් සරණ රැක ගන්න. එතකොට දැන් අපිට ඒ වුණාට අපිට හරි ඕකෙන් රැකුණා කියන්නකෝ. රැකුණත් අපිටත් බුද්ධ ශාසනය දියුණු වෙන්න ඕන. හැමදාම එක තැන ඉඳලා බෑ. හැමදාම මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ဒ ුතියම්පි තතියම්පි කියලා පන්සිල් සමාදන් වෙලා ඔතනින්ම නතර වෙන්න බෑ. දියුණුවක් ඕන. අඬන්න නැතුව ඉන්න ඕන. ශෝක නොකර ඉන්න ඕන. කොහොමද කරන්නේ? තරුණ කොල්ල කෙල්ල දැන් මෙතන ඉන්නවා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ළමයි කසාද බඳිනකොට. ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි දරුවන් ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ. එක කඩවල් වල ගිහිල්ලා කොත්තු කාලා ලාභයට ඇඳුම් කියලා එක ඇඳුම් අරගෙන තමන්ගේ අනාගත පරම්පරාව විනාශ කරගත්තා ඉන්න පුළුවන්. ගොඩාක් අයට දරුවන් නැති ප්‍රශ්නේ තියෙනවා. ඒ ශෝකේ කොහොමද නැති කරගන්නේ? ඒ ප්‍රශ්න වලට අනාගතේ කොහොමද විසඳුම් හොයන්නේ? දැන් ඒ සඳහා කොහොමද සූදානම් වෙන්නේ? ප්‍රශ්න. ඊළඟට මේ බුද්ධ ශාසනයෙම පිහිටලා ඉන්න ඕන. මොකද මේක ඉක්මනට වෙනස් වෙනවනේ. මේ බණ අහන කෙනා පිටරට ගිය ගමන් බණ ඇහිල්ලක් නැහැ. මේ බණ අහන කෙනා මහමෙවුනාවේ වැඩසටහන නතර කරපු ගමන් ඒක ඉවරයි. ඉතින් ටීවී එක නැති වෙච්ච ගමන් ඉවරයි. රේඩියෝ එක නැති වෙච්ච ගමන් ඉවරයි. ඒතකොට එක දිගට කොහොමද බුද්ධ ශාසනය පිහිටලා ඉන්නේ? ඒකාසේ මැරෙන කෙනා දුගතිය උපදින්නේ. මේක ප්‍රශ්නයක්. මා කන්තලේ සිටිද්දී එක අම්මා කෙනෙක් මැරුණා. ඒ කියන්නේ හොඳයි පොයට සිල් ගන්නවා. සිල් ගත්තට 4ට සිල් සමාදන් වෙනවා. අනේ අපේ මිනිබිරි මන් නැතුව බෑ.
ගෙදර යනවා. යනකොට ඒකී අසට ඉන්නවා කාටුන් බල. පොඩි එකීට නෙමෙයි උන්ද නැතුව බැරි. උන්දටයි පොඩි එකී නැතුව බැරි. අද ඉන්න පොඩි උන්ට කාටුන් එකක් දාලා දුන්නාට පස්සේ අම්මා තාත්තා නැතක් කමන්නේ. කිරි වෙනකොට ටැප් එකක් හයි කළක් කමන්නේ කටට. කාටුන් වලට. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න එහෙම හිටියා. මුන්ද මැරුණා. පුදුමේ කියන්නේ පින්වත්නි මිනිය ගෙදර තියෙද්දින් ඇඟට එනවනේ ලොකු දුවගේ ඇඟට. ඇවිල්ලා කියනවා දාලා යන්න බෑ කියලා. දැන් කෝ සුගතියේ ගියා. රුවන්වැලි සෑයේ 4 බෝයිට සිල්ලරන් චෛත්‍ය දිහාට කකුල දික් කරගෙන ඉඳලා වාත ඇර ඒ සෑමල්ුවේ බුදියාගෙන ඉඳලා අම්මා කෙනෙක් ප්‍රේතෙක් වෙලා ඉපදුණු කතාව අහලා ඇති. කෝ සුගතිය යන අය. ඊට පස්සේ මට කෝල් කළා. හාමුදුරනේ මේ හරි වැඩි. මම කිව්වා ඔය යකා ඇවිස්සුන එක ගේ කාමරේට දාලා දොරවල් වහලා හරි තියාපල්ලා 7 දොහේ දාන දෙන කාල. 7 දවසක්වත් නැතුව මිනි වලේලා ආපු ගමම ඉක්මනට දාන දීපල්ලා කියලා කිව්වා. ඇයි යක පෙරේතියත් ඉන්නවනේ ගෙදරම. එතනින් පස්සේ කතාවක් නැහැ. මිනිහ වලේලා ආපු දාමම මේ මාතර පැත්තෙන් කට්ටනියක් ගෙනියලා බෝතලෙට දැම්මා. කවුද මේ? අර කලන්තේ දාලා අඬා හිටපු දරුවෝ. යන්න එපා කියපු දරුවෝ. මිනිහ බදාගෙන අඬපු දරුවෝ. යන්න එපා කියලා මේ ගෙදරට ඇවිල්ලා ඉද්දින් බෝතලෙට දැම්මා. එහා පැත්තේ සාගරය තිරිකුණාමලයි. සාගරයට දැම්මා. මේන් 7 දවසේ දාන දෙනවා අම්මට පිම්පිනිස. සෝබනේ. මෙහිමත් සංසාරයක්. නුඹලාද පින්වත්නි මැරිලා දරුවන්ට ආදරින්, ඉදකඩම් වලට ආදරින්, පිට්ටගම් කන කර වලට ආදරින්, ගෑනුන්ට පෙරේතකමෙන්, මිනිහලාට පෙරේතකමෙන් කැරකිලා මල පෙරේත වෙලා ඉන්න පුළුවන්. ඔබ පිළිගන්න මනුස්ස ලෝකෙ කෙනෙක් නැහැ. ඔබට කැමති එකම එක කොට්ටාසයයි මනුස්ස ලෝකෙ ඉන්නේ. ප්‍රේතයන්ගෙන් යක්කුන්ගෙන් වැඩ ගන්න කට්ටඬිල විතරයි කැමති. ඔබ පිළිගන්න ඔබේ දරුවාවත් නැහැ. කිසි කෙනෙක් ආදරෙන් මුළු හදවතින්ම පණ දෙන්න ආදරේ තියෙන කෙනෙක්වත් මැරිලා එන කෙනාට නම් කැමති නෑමයි. දැන් කොහෙද දිව්‍ය ලෝකෙ කියන්නේ? සුගතියේ යන්නේක අමාරුයි. හාමුදුරුවන්ට පවා අමාරුයි. හාමුදුරුවන්ටත් අමාරුයි. ළඟදීන් බෝධීන් වහන්සේ නමක් ඉස්කෝලේක රෝපණය කරන්න ගියා. රෝපණය කරගන්න බෑ, මොකවත් කරගන්න බෑ. පස්සේ ප්‍රින්සිපල් ලෙඩ වෙනවා. ප්‍රින්සිපල් කොහොම හරි මේක බලනකොට කලින් හිටපු ප්‍රින්සිපල් ඉස්කෝලේ හඳුනනවා. අපවත් වෙලා ඉස්කෝලෙම ඉන්නවා. දැන් ප්‍රේතෙක් වුණාට පස්සේ, මල යක්ෂයෙක් වුණාට පස්සේ උදේ හවහ අතුගගා හිටියේ බෝධිය ළඟ හාමුදුරුවරු දැන් බෝධියක් හදනවට කැමති නැහැ. කොහොමද මැරුණාට පස්සේ හිත විපර්යාස වෙන හැටි? දෙයියනේ මේ පින්වතුන් මැරිලා සුගතියේ කොහොමද යන්නේ? මේ දැනටත් පොඩි වැරද්ද මතක් වෙනවා. මොකක් හරි වැරද්දක් වුණාට පස්සේ ඒකම මතක් කර ඉන්නවා. මේ අත් දෙකෙන් කොච්චර බුදුරජාණන් වහන්සේට මල් පූජා කළාද කියලා බලන්න. එක මලක් පූජා කළා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙනවා. මේ අත් දෙකෙන් මන් නම් පූජා කරපු මල් ගාන මට ගණන් කරන්න බෑ. ඔබ මේ අත් වලින් කොච්චර දානි දීලා තියෙනවද? මේ නේත්‍රා දෙකෙන් සෑය බෝධිය කොච්චර දැකලා තියෙනවද? මේ අත් දෙක කී ගමනක් සාදු කියලා එකතු කළාද? පොඩි දරුවෝ අම්මාටත් තාත්තාටත් වඳින්න කලින් ඉස්සෙල්ලාම එකතු කරන්නේ සාදු කියලා. තුනුරුවන්ටයි ඉස්සෙල්ලා දරුවෝ වඳින්නේ. මේ කටෙන් ඉතිපිසෝ ගාතාව කොච්චර කියලා තියෙනවද? සාදු නාදේ කොච්චර පවත්වලා තියෙනවද? ඇයි පින්වතුනි ඒවා සිහි කරන්නේ නැත්තේ? විච්ච වැරද්දම සිහි කර ඉන්නවා. මට වැරදුනා කියලා.
දුර්ලභ මනුස්ස ජීවිතේ කෙහෙල් මල් වැරද්දකට නම් විනාශ කරගන්න එපා. විනාශ කරගන්න එපා. අපිට නිවන් දකින්නත් ඕන. ඇත්තටම අපිට නිවන් දකින්න ඕන මේ සංසාරේ දුකයි. සංසාරේ ගොඩාක් දුකයි. සමහර අයගේ ජීවිත අහපුම දුක් අඳුරා ඔළුව රිදෙනවා. දුක 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 ඉවරක් නැහැ. අර එක උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා විස්තරي කියලා තියෙනවා. ණයක් ගෙවා ගන්න බැරුව අවුරුදු 15 කෙල්ල ගෙදරින් ඇදගෙන ගිහලා කොල්ලේ. ණය දියල්ලා කියලා. ගෙවා ගන්න සල්ලි නැහැ. දුප්පත්. අවුරුදු 18 අක්කා දුවගෙන ඇවිල්ලා එපා අපේ නංගි ගෙනියන්න කියනට එනන් තෝ අර කියලා ඇදගෙන ගියා. ඊට පස්සේ පොලිසිය එන්ට්‍රියක්වත් දාන්න ශක්තියක් නැහැ දුප්පත්කම. ණය අම්මලා ඇඬු කඳුලින් බලාගෙන හිටියා. ගෙදරට ඇදගෙන ගිහලා වැඳපිය කිව්ව ඔක්කොටම බල්ලට පූසට කොටම වැඳෙව්වා. සාලි චිප් ගල් දාලා දැන් දන ගාපම් මේක කිව්වා. අර 18 අර ලස්සන කෙල්ල ඔයාලා වගේ ලස්සනට කොණ්ඩේ බැඳලා දුකක් නැතුව ඉන්න පතපු කෙල්ල. ඊට පස්සේ ගෑණි කරගත්තා. ඊට පස්සේ බත්තු එලා අනලා සාලි මැදට දාලා බල්ලට ඉංජු කියනවා. බල්ලා හැම පැත්තෙම කනවා බල්ලා පන්නලා දැන් තෝ කාපිය කියනවා. ඇඳේ ඉඳලම මුත්‍රා කරනවා අරන් දාන්න ඕන. සාලි මැද කක්ක කරනවා අත් දෙකෙන් අරන් දාන්න ඕන. ඈට දැන් අවුරුදු 50 පැනලා තවමත් ඈ දුක් විඳිනවා. ඉතින් අහනවා ඇයි උඹ පැනලා ගියේ නැත්තේ ඔය ගෙදරින්? අම්මාගේ තාත්තාගේ ණය ගෙවන්න. අම්මගේ තාත්තගේ ණය ගෙවන්න. මම හිතනවා ඈ සුගතියයි. මේ දුක් විඳලා යයි. අම්මගේ තාත්තගේ ණය ගෙවන්න. නුඹලා මොනවද දෙමව්පිය වෙනුවෙන් කළේ? මිනිහාගේ පොඩි වැරද්දක් පේන්න බෑ. ගෑණිගේ පොඩි වැරද්දක් පේන්න බෑ. ඉවසීමක් නැහැ. තමන් නරක වෙලා සුපිරි ගෑණියෙක් බලාපොරොත්තු වෙනවා. තමන් නරක වෙලා සුපිරි මිනිහෙක් බලාපොරොත්තු වෙනවා. කොහෙන් ලැබෙන්නද? කොහෙන් ලැබෙන්නද? මම දන්න මං කියන වචනේ අහන කොල්ලෙක් ඉන්නවනම් මං කියන්නේ උඹලා අවුරුදු 25 වෙනකල්වත් බීරිලා හිටපල්ලා මේ ලව් පළහිලව් හදාගන්න නැතුව. ඇයි? ඒ වෙනකොට නාඩගම් නටනේ උන් නටලා පිරිසිදු කෙල්ලෙක් කොහේ හරි බේරෙනවා. ඊට පස්සේ උන්ගේ මූණේ තියෙනවා පිරිසිදු ඉන්න බඹසර රකින්න පවිත්‍ර කෙල්ලන්ගේ මූණේ කාන්තියක් තියෙනවා. සොඳුරු බවක් තියෙනවා. අවුරුදු 25 වෙනකොට හොඳට තේරෙනවා. එතකල් නටනේ උන්ට නටන්න දීපල්ලා උඹලා අහුවෙන්නේ නැතුව. බේරියනින්ලා අපි පවා මේවා කියන්නේ මහයුන්ට දැන් කියන්න විදියක් නැහැ. උම්මුත් නාඩගම් නටලා. එක තාත්තා කෙනෙක් කියනවා බය ඒක නෙවෙයි. දරුවෝ නරක වෙයි කියලා නෙවෙයි කිව්වා බය. දරුවෝ අපි වගේ වෙයි කියලා. ඉතින් මේ ඔක්කොගේම හැලහැප්පීම් වලින් ජයගෙන දෙයනේ සුගතියත් රැකගෙන කුසලුත් රැකගෙන නිවන් යන්නේ කොහොමද? ආන්න දැන් මාණික්‍ය වාජනේ මත මේ උතුම් ශ්‍රී සද්ධර්මය නැමැති අමෘතය තබන්ට යන්නේ. මේ තමයි ඊළඟට බුද්ධ දේශනාව. මේ දේශනාවේ නම සබ්බි සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් විහාරයේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේගෙන් බොහෝ දෙවිවරු ආකාශයේ පහළ වුණා. රාත්‍රී පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එක දිව්‍ය රාජයෙක් දේව ස්වරය විහිදවලා බුදුරජාණන් වහන්සේට මෙහිම ගාථාවක් කියනවා. පින්වත්නි, මේ දෙවිවරු මඟපල්ලාභී අය. මේ දෙවිවරු ධර්මය අවබෝධ කරපු අය.
මෙන්න මෙහිමයි ගාථාව. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සියෝ හෝතින පාපියෝ. සත්පුරුෂයෝ සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයෝ සමගමයි යාළු වෙන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය අහලා දැනගන්න අයට යහපතක් මිසක්කා දියුණුවක් මිසක්කා පිරිහීමක් නෑ. ඒ නිසා ඔබටද කියන්නේ සත්පුරුෂයෝ සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයෝමයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයමයි අහන්න ඕනේ. දියුණු වෙනවාමයි බුදු සසුනේ පිරිහෙන්නේ නැහැ. උපමාවක් කියන්න. තිසරණීට පැහැදුන කුරුණෑගල පැත්තේ ටියුෂන් කරන සර් කෙනෙක් ළමයිට කිව්වා, පින්වත් දරුවනේ උඹලා අකුසල් කරන එක නතර කරපල්ලා. කුසල් කරපල්ලා. උඹලා මේ ඉගෙන ගන්න කාලේ කෙල්ලන්ගෙන් ටෙලිෆෝන් නම්බර් අරන් කෙල්ලොත් එක මේක එක ජරා කතා කර කර ඉන්න එක නතර කරපල්ලා. කෙල්ලන්ටද කිව්වා උඹලා මේ කොල්ලොත් එක එක පළහිලව නතර කරපල්ලා. වරදින් අත්මිදුන්න ජීවිතේ සනසවන මහා මුනිවරයා වෙනුවෙන් අඟුලිමාල සෑය කියලා සෑයක් හැදෙනවා. උඹලා අද ඉඳලා ඇත්තටම ශ්‍රද්ධාවේ පිහිටලා කෙල්ලන්ට කෝල් කරන්නට ගන්නවනේ, කෙල්ලන් වෙනුවෙන්ම කතා කරන්න කාඩ් ගන්නවනේ, ඒ සල්ලි එකතු කරපල්ලා. කොල්ලොන්ට කතා කරන්නට ගන්න කාඩ් වල සල්ලි එකතු කරපල්ලා. මාහට තව මාස 2කින් දියල්ලා කියලා කිව්වා. මට ඒ ගුරුතුමා කතා කළා. කොල්ල කෙල්ල ඔක්කොම සල්ලි ගෙනත් දීලා. කීයක් තියෙන්න ඇතිද? 5,93,000ක් තිබ්බා. $5,93,000ක් සල්ලි තිබ්බා කියලා. මාස 2ක් ඇතුළත. දෙමව්පියන්ගේ සල්ලි දරුවෝ කන එක පැත්තක තියන්න. 5,93,000ක් ඉතුරුනේ සත්පුරුෂයෝ ඇසුරු කරපු නිසා. සත්පුරුෂයොත් එක්ක යාළු වෙච්ච නිසා. සත්පුරුෂයන්ගේ ධර්මය අහලා දැනගත්ත නිසා. දියුණුවත් ඒ දරුවන්ට පිරිහීමක්ද? මාස 2ක් ඉවසාගෙන සල්ලි එකතු කරපු එක ඒ දරුවන්ට කවදා හරි නිවන් යන්න උපකාරයි. සත්පුරුෂයෝමයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයමයි දැනගන්න ඕන. සත්පුරුෂයත් එක්ක යාළු වෙන්න ඕන. පිරිහෙන්නේ දියුණුවක් පින්වත්නි. කරන්න තියෙන එක හොයාගන්න සත්පුරුෂයෝ පාපයට යොමු නොකරන, කුසලයට කැඳන, මිත්‍යා දෘෂ්ටියේ සමාදන් නොකරවන, තුන් ලෝකයට පහළ වුණ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පෙන්වා දෙන, සරණ පෙන්වා දෙන, මිනිස් ජීවිතයේ වටිනාකම පෙන්වා දෙන, පින් කුසල් උපද්දවන්න මඟ කියා දෙන සත්පුරුෂයෝ ඇසුරු කරන්න. ළඟින් නෙවෙයි, දුරින් ඉඳලා හරි. ඒ සත්පුරුෂයන්ගේ දහම අහන්න, ඇසුරු කරන්න. එතකොට ඔබ ෆෝන් එකෙන් එහෙම නැත්නම් ටීවී එකෙන් මොනවාරි රාග දේශ මොහ ඇවිස්සෙන ඒවනම් නිතර බලන්නේ. අසත්පුරුෂයෝ ඇසුරු කරන්නේ, අසත්පුරුෂයොත් එක්ක යාළු වෙලා ඉන්නේ, අසත්පුරුෂයන්ගේ දේවලුයි දැනගන්නේ. සුද්ධංගේව දැනගන්නේ. කාම සේවනයේ දැනගන්නේ. ලෝකේ වල්පල් දැනගන්නේ. කොහොමද මේ ලෝකේ දියුණු වෙන්නේ? ඔබට පිරිහෙන්නේ නැතුව දියුණු වෙන්න ඕනේ නම් සත්පුරුෂයෝ සමගම ඉන්න ඕන. සත්පුරුෂයෝම ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්න ඕන. තමන්ගේ දරුවෝ පිරිහෙන්නේ නැතුව, තමන්ගේ දරුවෝ දියුණුවක් කරා යන්න දඟලනවා නම් දෙමව්පියෝ සත්පුරුෂයන්ගේ ඇසුර දෙන්න, සත්පුරුෂයොත් එක්ක යාළු කරවන්න, සත්පුරුෂයන්ගේ ධර්මයේ අහන්න සලස්වන්න. ඒ පින්වත්නි,
බනශාලා පිරෙන්නේ නාකියුන්ගෙන්. කෝ දරුවෝ, කෝ දුවලා, කෝ පුතාලා, කෝ තරුණ පිරිස. අද මං කියපු බණ ටික එක ඉලන්දාරියෙක් ඇහුවනම් නුඹලාද මේ වැසිය යුත්තේ තරුණ අයද? එවුන් ගෙදර තියලා මොන්දලා එනවා ත්‍රිවිල් එකේ. දරුවෝ පිරිහින එක කොහොමද වළක්වන්නේ? කෝ සත්පුරුෂ ඇසුර දුන්නද? කෝ සත්පුරුෂයොත් එක්ක යාළු කළාද? සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනෙන්න ඇරියද? තමන්ට හදන්න බැරි නම් හදන එකෙක් ළඟට හරි ඇදගෙන ඉන්න. අර සර් හැදුවේ අර කොල්ලෝ කෙල්ලෝ ටික. අම්මා තාත්තට කරන්න බැරි දේවල් කළේ. සත්පුරුෂයාට ඒක කරන්න පුළුවන්. තමන්ගේ දරුවෝ වෙනුවෙන් මොනවද දුන්නේ කියලා බලන්න. මං හොඳට ඉගෙනුවා, මං උපාධිය අරන් දුන්නා, ගේ හදලා දුන්නා. හිස් ලෝකෙන් සතුටු වෙවි ඉන්නවා. පිරිහිලා. ඊට පස්සේ තියෙනවා ඊළඟ දිව්‍ය රාජයා දිව්‍ය ශ්‍රවරෙන් දෙවුරන් විහිර ගුගුරවනවා. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය පඤ්ඤා ලබති නාඤ්ඤති. සබ්බිරේව සමාසේ සත්පුරුෂයෝ සමගමයි යාළු වෙන්න ඕනයි. ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයෝ සමගමයි යාළු වෙන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මී දැනගන්න ඕන. එතකොටයි ප්‍රඥාව ලැබෙන්නේ. වෙන දෙයකින් නෙවෙයි. වෙන දෙයකින් නෙවෙයි ප්‍රඥාව ලැබෙන්නේ. මේ මඟඵලලාභී දෙවිවරු කියන්නේ බුදු කෙනෙක් ඉදිරියේ. බුදුරජාණන් වහන්සේ අවසානයේ සියල්ල අනුමත කරනවා හරි කියලා. ප්‍රඥාව නැතිකම කියන්නේ මේ දැන් ඉන්න කොල්ල කෙල්ල ගැන මං කියන්නද? ළඟදීන් අවුරුදු 20ක හාල් මැස්සෙක් වගේ කොල්ලෙක් ඇවිල්ලා කිව්වා මම මේ කෙල්ලෙක් අරන් යනවා හඳුරන්නේ කියලා. මං කෝ දැන් තෝ ගිහිල්ලා ජීවත් වෙන්නේ කොහමද? දැන් සල්ලි තියනවා කිව්වා. කීයක් තියනවද? කෙල්ලගේ අතේ තියනවා කිව්වා රුපියල් 6000. මං කිව්වා 6000 නෑ යාගේ පොතේ 30000ක් තියනවා කිව්වා. ඕන්න මගුල් කන්ට යන හැටි. මොලේ කලඳ උකුණු හිසත් තරම්. ඊට පස්සේ කියලා නෑ ඔයා තව සල්ලි එකතු කරගන්න ගෙට බඩු ගන්න කියලා. මං කෝ මිනිහෝ කසාද බඳින්න කලින් ගෑණිගෙන් යැපෙන්න හිතුවා. හිස් පුරුෂයෝ දෙව්වරු තොපිට කෙල ගහයි. කසාද බඳින්න කලින් ගෑණිගෙන් යැපෙන්න හිතුවා. ගේ දොර වැඩ කටයුතු ටික පවරලා, දරු මල්ලු හදලා ඒ ටික පවරලා ගෑණි පෝෂණය කරන එකනේ පිරිමිකම කියන්නේ. ওই ලොකු මහත්තුරු ගෑණිගේ පඩියෙන් යැපිලා ගෑණි වෙන මුනිහලත් එක්කත් ඉද්දින් කටවහගෙන ඉන්නවා සල්ලි නිසා. මිනිස්සු පිරිමියෙක් විදිහට හිටපන්. ඒත් ඒකට සත්පුරුෂයන්ගේ ඇසුර තියෙන්න ඕන. සත්පුරුෂයෙක් එක්ක යාළු වෙන්න ඕන. කියන දේ තේරුම් ගන්න ඕන. නැත්තම් අහු වෙනවා. ඊළඟට ওই දැන් අද කාලේ තියෙනවා නාකි කෙල්ලෝ පොඩි කොල්ලොත් එක්ක යාළු වෙනවා. හරියට තියෙනවා. ඕ. ආච්චිලාට hina ගියාට පොඩි උන් හරි කැමතියි. ඊට පස්සේ කරුණ බලන්න හොඳට බලන්න මොන් දෙන්නා කසා වැඩි හිටි කෙනා අපිට සංඝයාට බඹසර රකින්න කාරණාවක් දීලා තිනවා බුදුරජාණන් වහන්සේ. කාන්තාවක් ගැන ආසහිතක් ඇති වුණොත් හිතන්න මගේ අක්කා වගේ කියලා. ඒ කියන්නේ සත්පුරුෂ ලෝකේ අක්කා කියන්නේ වැඩිමහල් කෙනා කියලා කියන්නේ රාගේ තුනී කරන සංඥාවක්. දැක්කද සත්පුරුෂ ලෝකේ? කිසි දෙවි කෙනෙක්ගෙන් ආශිර්වාදයක් ලැබෙයිද? නැහැ. හරි මුන් දෙන්න බඳිනවා. තමන්ගේ කොල්ලා වැඩිමහල් කෙල්ලෙක් එක්ක බඳිනවට අම්මා කැමතිද? තාත්තා කැමතිද? කෙල්ලගේ පැත්තෙන් කැමතිද තමන්ගේ නාකි වෙච්ච කෙල්ල පොඩි කොල්ලෙක් අල්ලගෙන ඉන්නවට?
කිසිම පැත්තකින් නැහැ. ඒ පවුල් වල සහෝදරයෝ කැමතිද නැහැ. මොවුන් බැඳලා දරුවෙක් ලැබෙනවා. ඉස්කෝලේ පන්තියේ නැගිටවල අම්මගේ වයස කීයද තාත්තගේ වයස කීයද කියලා අහනකොට කොහොමද උත්තර දෙන්නේ? හරි ඒකත් යන්න. තමන්ගේ දරුවෝ අනාගතයේ කෙල්ල බාල කොල්ලෙක් යාළුනොත් කොහොමද අවවාද කරන්නේ? තමන්ගේ පුතා වැඩිමල් කෙල්ලෙක් යාළුනොත් කොහොමද අවවාද කරන්නේ? කල්පනාව නැහැ. ඔය ප්‍රශ්න ටිකටවත් උත්තරයක් හොයාගන්න බෑ සත්පුරුෂයෙක් ඇසුරු නොකර. සත්පුරුෂයෝමයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය අහන කෙනාට ප්‍රඥාව උපදිනව වෙන ක්‍රමයක් නැහැ. ඔබට ඥානයක් නැත්තම් ප්‍රඥාවක් නැත්තම් විකල්පයක් තියෙනවා. සත්පුරුෂයෝ ඇසුරු කරන්න, සත්පුරුෂයොත් එක්ක යාළු වෙන්න, සත්පුරුෂයන්ගේ ධර්මය දැනගන්න. ඊළඟ ගාථාව සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෝක මජ්ජේන සෝචති තී. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයෝ සමගමයි යාළු වෙන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්ත කෙනාට ශෝක වෙන ලෝකේ ශෝක නොවී ඉන්න පුළුවන්. එහෙනම් අනාගතේ ශෝක උපදිනවා කාටත් ශෝක උපදිනවා. ප්‍රිය දේවල් වලින් වෙන් වෙනවා, අප්‍රිය දේවල් වලට එකතු වෙනවා. කොයි විදියට මරණය වෙයිද දන්නේ නැහැ. පවුල් වල කොයි විදියට ප්‍රශ්න වෙයිද දන්නේ නැහැ. දරුවෝ නිසා කොච්චර ප්‍රශ්න වෙයිද දන්නේ නැහැ. ශෝක වෙන ලෝකයක් අනාගතේ තියෙනවා. නායකයෝ නැහැ. තිසරණේ සමාදන් කරවන්න කෙනෙක් නැහැ. ඉන්න පිරිසටක් ගරහනවා. අනාගතේ ශෝක කරන්න වෙයි ගොඩාක්. උතුම් සංඝ පිරිස නැති වුණොත් ශෝක කරන්න වෙයි. මිහිරි බණපද කියන අය නැති වුණොත් ශෝක කරන්න වෙයි. විහෙර විහාර වන්දවන්න කෙනෙක් නැති වුණොත් ශෝක කරන්න වෙයි. හිත හදාගන්න බණපදයක් අහගන්න කෙනෙක් නැති වුණොත් ශෝක කරන්න වෙයි. ශෝක කරන ලෝකේ ශෝක නොකර ඉන්න නම්, ඇස් වලට කඳුළු ගන්න නැතුව ඉන්න නම් සත්පුරුෂයෝ ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයොත් එක්ක යාළු වෙන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය අහන්න ඕන. දැන් සද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලි ගත්තොත් ඇත්තටම සත්පුරුෂ ඇසුරනේ නේද? ඈත ඉඳලා ඇසුරු කියන්නේ ළඟට වෙලා ඉඳලා වතුර දිදී ඉන්න එක නෙවෙයි. මට නම් ගොඩාක් මොන ගහලා තියෙන්නේ ළඟ ඉන්න අයගේ සද්ධාව නැහැ. දුරින් ඉඳලා තියෙන ගෞරවේ ළඟ හිටියම නැහැ. දවසින් දෙකෙන් නැති වෙනවා. මම නම් කියන්නේ කෙනෙකුට සංඝයා ගැනත් උනක් ගෞරවයක් ආදරයක් තියෙනවා දුරින් ඉන්න දුරින්. ඕනාට වැඩිය ලං වෙන්න එපා. ඒක නැති කරගන්නවා යාළුවා. ඒ නිසා සත්පුරුෂයෝ ඇසුරු කරනකොට, සත්පුරුෂයන් යාළු කරගන්නකොට, සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්නකොට ශෝක කරන ලෝකේ ශෝක නොකර ඉන්න පුළුවන්. ඔන්න පිරිහෙන්නේ නැතුව දියුණු වෙන්න ක්‍රමය ඇහුවා. ප්‍රඥාව උපදවා ගන්න විදිහත් ඇහුවා. ශෝක කරන ලෝකේ ශෝක නොකර ඉන්න විදිහත් ඇහුවා. ඊළඟ ගාතාව සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය ඥාති මජ්ජේ විරෝචති තී. සත්පුරුෂයෝ සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයෝමයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන් එක්කම යාළු වෙන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය අහනකොට ඥාතින් මැද බබලනවා. ඥාතින් මැද බබලනවා. පවුලෙන් හංවඩු ගහන්නේ, පවුලෙන් අයින් කරන්නේ, ගමෙන් හංවඩු ගහන්නේ, ගමෙන් අයින් කරන්නේ, සමාජයෙන් හංවඩු ගහන්නේ, සමාජයෙන් අයින් කරන්නේ, බුද්ධ ශාසනයෙන් හංවඩු ගහින්නේ, දෙවියන් මිනිසුන් අතර ඔහු බබලනවා. එතකොට පස්සට වෙවි විසරද බව නැතුව හැංගි ඉන්න ජීවිත නැතු කරගන්න ඕනේ නම්
සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයෝමයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තට පස්සේ ඥාතින් මැද බබලනවා. දැන් අද තියෙන ඥාතීන් අතර බැන ගන්නවා. අඩුපාඩු කියා ගන්නවා. නං වනං කුරව් අගමුල කියා ගන්නවා. කවුද බබලන්නේ ඥාතින් මැද? ඥාතින් මැද බබලන්ට නම් සත්පුරුෂය ඇසුරු කරන්න ඕන. ඒ ධර්මයේ දැනගන්න ඕන. ඊළඟ ගාථාව. තවත් දෙවි කෙනෙක් කියන්නේ මේක. මේක ඒක දෙවියා කියන ගාථා. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා ගච්ඡanti සුග්ගතින්ති. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයන්මයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තට පස්සේ මරුණට පස්සේ සුගතියේ යනවා. මේ වචන බුදුරජාණන් වහන්සේ අනුමත කරපු මාර්ගඵලලාභී දෙවිවරු කියපු ගාථා. දිව්‍ය ලෝකේ යන්න කැමති නම් පව් ගැන හිතා ඉන්න එපා. වැරදි ගැන හිතා ඉන්න එපා. Taman නොමග ගියේව ගැන හිතා ඉන්න එපා. ඒවා ඔක්කොම අමතක කරලා සත්පුරුෂයෝ ඇසුරු කරන්ට, සත්පුරුෂයන්ගේ එකතු වෙන්න, සත්පුරුෂයන්ගේ ධර්මය අහලා දැනගන්න සුගතියේ යනවා. යම් අඩුපාඩුවක් හදාගන්නේ ඒ ධර්මයෙන් නේද? අර ටියුෂන් ගිය ළමයි ටික ඔය මාස දෙක ඇතුළත රැස් කරගත්තා. ඩේටා පාවිච්චි කර කුණුහරුප බලන ළමයි අඟුලිමාල මහරහතන් වහන්සේම සිහි කරලා ඒක නතර කරලා මාසෙකින් රුපියල් 7000ක් ගෙනලා පූජා කළා. ඒතර රුපියල් 7000ක ඩේටා කියන්නේ කොච්චරද? ඔය ළමයි දන්නවා මේ කියන දේ. ඒතර එච්චර නරක වීඩියෝ බලන එක නතර වුණා නේද? අඟුලිමාල මුනිදුන් සිහි කර කුසල් වඩන්ට පුළුවන්. අනිත් අයටම සාදු කියයි නැතුන් ඔබත් හොරු වෙන්නකෝ. ඔබත් එකතු කරන්නකෝ අයහපතට යන මුදල්. අයහපතට යන මුදල් එකතු කරන්නකෝ. මුනිවරයෙකුට සෑයක් හැදෙන්නකෝ. මුනිවරයාට සෑය හැදෙනකොට තමන්ගේ සුගතියයි නිවනයි ඉබේම හැදෙනවනේ. ඇත්තටම අඟුලිමාල මහරහතන් වහන්සේට දොයි සෑය හදන්නේ තමන්ට දොයි සෑය හදාගන්නේ. තමන්ට. සෑයටද ගඩොලක් තියාගන්නේ තමන්ගේ නිවනටද මේ මූලාරම්භය තියාගන්නේ. නිවනට. එය දන්නෝ කෙසේ හෝ ඒ උත්තම කටයුතු සමග එකතු වෙනවා. සත්පුරුෂයොත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ තියෙනවා සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා තිට්ඨන්ති සාතතන්ති. කියනවා සත්පුරුෂයෝ සමගමයි ජීවත් වෙන්න ඕන, ඇසුරු කරන්න ඕන, යාළු වෙන්නත් ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්ත කෙනා බොහෝ කාලයක් සුවසේ ඉන්නවා. අපේ ජීවිතය ආපස්සට ගන්නකොට බොහෝ කාලයක් සුවසේ ඉඳලාද දුකසේ ඉඳලාද? ඇයි? සත්පුරුෂයෝ මුණ ගැහුන්නේ නැති නිසා. සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබුණ නැති නිසා. සත්පුරුෂයොත් එක්ක යාළු වෙන්න බැරි වෙච්ච නිසා. සත්පුරුෂයන්ගේ ධර්මය අහන්න බැරි වෙච්ච නිසා. ඔබට මේ ඇහෙනවනේ. පොය දවසට උදේ ඉඳලා හැන්දෑ වෙනකල් බණපද ඇහෙනවනේ. සද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන් විදුලි දම්පුම කොච්චර ධර්මය ඇහෙනවද? මේ බණපත් පොත් පරිවර්තනය කරලා තියෙනවනේ. කොච්චර ධර්මය ඇහෙනවද? ඒ ඇසුරු දිගටම කරගෙන යන්න. ඊට පස්සේ මේ විදිහට කියලා ඒ දෙවිවරු ඔක්කොම බුදුරජාන් වහන්සේගෙන් අහනවා කස්සනකෝ භගවා සුභාසිතන්ති. ස්වාමීනි අපි අතරින් කවුද හොඳටම කිව්වේ? හරියටම හරි කාරණාව කිව්වේ කවුද? සබ්බා සංඝෝ සුභාසිතම් පරියායේන. එක පරියායෙන් කිව්වා තමයි ඔක්කොම සුභාසිත හරි. බුදු කෙනෙක් කියන්නේ. අපිට මමාපි සුනාත මමත් එකක් කියන්න දෙහෙව. අහන්න පුළුවන් දෙහෙව.
බුදුරජාණන් වහන්සේ වදාලා මමත් කියන්නම් එකක්. අහන්න මගේ අදහසත්. බුද්ධ වචනේ ඔන්න සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුංචති. සත්පුරුෂයන් සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයෝමයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයොත් එක්කයි යාළු වෙන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්ත කෙනා අමා මහ නිවන ලබනවා. සියලු දුකෙන් නිදහස් වෙනවා කිව්වා. අපේ ප්‍රශ්නවලට උත්තර ටික මේකේ තියෙනවද නැද්ද? එතකොට අපිට සුගතියේ ප්‍රශ්නයක් තියෙනවා නම්, දියුණුවේ ප්‍රශ්නයක් තියෙනවා නම්, සැනසille ඉන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා නම්, ප්‍රඥාව නැති එකේ ප්‍රශ්නයක් තියෙනවා නම්, නිවන් දැකීමේ ප්‍රශ්නයක් තියෙනවා නම්, ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ නෙවෙයි. සත්පුරුෂයෝ ඇසුරු නොකිරීම. සත්පුරුෂයන්ගේ ඇසුර පවත්වා ගන්නෑ. ඇයි මේ ඇසුර තිබිලා ආයෙ වෙනම ෆෝන් එකක් දාගෙන මොකක් හරි අසපුරු බන ඇහිල්ලත් ඒ වගේ පින්වත්නි. සමහර අම්මලා කියනවා අපි නම් ආන්දරනේ හැම ආන්දර නමක් ගියම බන ආනවා කියනවා. සද්ධාවට නේ කියන්නේ හරි. නමුත් එක එක්කෙනා කොයි විදිහට කියනවද? හරියටම ධර්මයේ ටික ගන්න එපැයි. මේ බන කියනකොට තව එක්කෙනෙක් පින් ඕන්නේ නැහැ කුසල් ඕන්නේ නැහැ කියන තව එක්කෙනෙක්. හත්තිලවි මෙයින් පින් කරන්න කුසල් කරන්න කියනවා, මේ බණෙන් පින් කරන්න එපා කුසල් කරන්න එපා කියනවා. මේ විදියට ශ්‍රී සද්ධර්මයේ පිරිසුදුව දේශනා කරද්දී කන් යොමු නොකොට ඇදපාදු ඇදකුද හොයා ගරහා යන්නේ සත්වයන්ට විපාක විඳින්න වෙනවා. බණපදයක් අහන්න ලැබෙන්නේ නැති වෙයි ආය. පිරිසුදු දේ පිරිසුදු විදියට හොයාගෙන යන්න. ඉතින් ඒ නිසා දැන් ගොඩාක් වෙලා යන්න ඇති. ඒ නිසා අපේ ජීවිතේට ඇත්තටම ඕන මොකද්ද එහෙනම්? ඇත්තටම ඕන මොකද්ද? ඇහෙන්නේ සත්පුරුෂ ඇසුර, සත්පුරුෂයන්ගේ යාළුකම, සත්පුරුෂයන්ගේ දහම් හඬ ඕනන්නේ. තිබ්බොත් හැදෙයි. කවදා හරි හැදෙයි. අපිට හරි දැන් එහෙනම් කවුරු හරි හිතනවා මටත් මේ හාමුදුරුවෝගේ ධර්මාසනේ ඉඳගෙන බණ කියන්න නැත්තම් ඔහු පැතුවේ පිරිහීමක්ද දියුණුවක්ද? එහෙනම් කල යුත්තේ කොහොමද? සත්පුරුෂය ඇසුරු කරන්න ඕන, සත්පුරුෂයොත් එක්ක යාළු වෙන්න ඕන, සත්පුරුෂයන්ගේ ධර්මය අහන්න ඕන. අනේ මටත් මගේ ජීවිතේ පව් නැති කරලා මට හොඳට සිල් රකින්න නැත්තම් දියුණුවක්ද පැතුවේ පිරිහීමක්ද? එහෙනම් එයා කල යුත්තේ මොකද්ද? සත්පුරුෂය ඇසුරු කරන්න ඕන, සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්න ඕන. සමහර දේවල් තියෙනවා මේ දේශනාවෙන් නැති වුණත් ඊළඟ දේශනාවෙන් එන බණපද වලින් පපුව පිච්චිලා යනවා. එපාම හිතෙනවා. පව් වැඩ ඕනම නැහැ කියලා හිතෙනවා. ඒ බණපද ටික ඇහෙනකල් බණ අහන්න. අපේ පව් වැඩ අපේ ඇබ්බැහිවින් තිත්ත වෙනකල් බණ අහන්න. සසර ගමන තිත්ත වෙනකල් බණ අහන්න. හිතේ බැඳි යන්නේ ආදරේ කියලා බැඳි යන මේ හිතේ බන්ධනේ කැඩෙනකල් ධර්මය අහන්න. කිසිම ලෝකයකට නොඇලෙනකල් ධර්මය අහන්න. ඇත්තටම පතන්න ඕනනේ අමා මහ නිවනද සත්පුරුෂ ඇසුරද? ඇත්තටම පතන්න ඕනේ සත්පුරුෂ ඇසුර. දැන් අපිට ලොකු පින්කම් කරලා හිතනවා දැන් මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? උන අදත් බණ ඇහුවා දැන් මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? වෙන මොනවා නැති වුණත් කාරණා තුනක් පතන්න. ඒ තමයි සත්පුරුෂයෝ ඇසුරු කරන්ට ලැබේවා. සත්පුරුෂයන්ගේ එක්ක යාළු වෙන්න ලැබේවා. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්න ලැබේවා කියලා. ඒ නිසා මමද ඔබට ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා මෙතෙක් ධර්මයේ දේශනා කරපු පින් බලෙන් ඔබද ධර්මයේ ඇසූ පින් බලෙන් ඔබට සත්පුරුෂයෝ ඇසුරු කරන්ට ලැබේවා. අපි කාටත් සත්පුරුෂයෝ සමග යාළු වෙන්න ලැබේවා. අපි කාටත් සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්න ලැබේවා.